11 ශ්‍රේණියට යනකම් ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන විභාග අපේක්ෂකෙක් වුණාම අන්නේ ළමයාට හැකියාව තියෙන්න ඕන අඩුම තරමේ තමන්ගේ සිලබස් එක ඇතුලේ කරුණු ටිකවත් 100%ක අවබෝධයක්. දැන් මම ගණිතයේ විෂයට අදාළව කතා කරොත් දැන් අපි හිතමු ගණිතයේ පෙළ පොත් අපිට ලබා දීලා තියෙනවා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ. දීලා තියෙනවා පාසලට විෂය නිර්දේශයක්. එතකොට දැන් 11 ශ්‍රේණියේ ඉන්නකොට ගණිතයේ පෙළ පොත් කොටස් 3ක් යටතේ දීලා තියෙනවා. දැන් මේ වගේ පෙළ පොත් 3ක්. දැන් මේ පොතේ තියෙන ගණන් ටික සේරමවත් අඩුම තරමේ විභාගයට කලින් හදන්න දැන් බාහිර දැනුම පැත්තකින් තියමුකෝ අපි. පොතේ තියෙන ගණන් ටිකවත් හදන්න බැරිව නම් විභාගය ලියන්න ගියපුවාම විභාගයේදී ගොඩක් වෙලාවට අසාර්ථක වෙන්න වෙනවා. ඒ නිසා අපි ඇත්තටම සිලබස් එකේ තියෙන ගැටලු ටිකවත් ළමයි හදන්න පුරුදු වෙලා යන්න ඕන විභාගයට යන්න කලින්. හොඳයි. මං දැන් අද මේ වීඩියෝ එක කරන වෙලාව සහ දිනය 2021 10 වෙනි මාසේ 23 වෙනිදා වෙලාව හවස 6යි. එතකොට මේ 5:59යි. හවස 6යි. 23 වෙනිදා දිනය. අද ඊර්ද දවසක්. මම මේ රෙකෝඩ් එක කරන වෙලාව. අද දවල් 1ට සාමාන්‍ය 11 ශ්‍රේණිය ගණිතය ක්ලාස් එක කරන්න 11 ශ්‍රේණිය ගණිතය ක්ලාස් එක දවල් 1ට කරන්න ඉරිදා. හැබැයි අද දවල් 12ට මම දාගෙනත් ඒ වෙලාවේ පොඩි වැස්සක් ආවා. මේ දවස්වල මේ තිබුණු අකුණු සහිත කාලගුණය නිසා කොයි වෙලාවෙද කියලා ෂුවර් කරන්න බැරි වගේ අකුණු තත්ත්වයක් තිබුණ නිසා මම තීරණය කරා ඒ වෙලාවේ ක්ලාස් එකට ළමයි ආවට පස්සේ ක්ලාස් එක නවත්තමු කියලා. ඒක ඇවිල්ලා හැමෝගෙම ආරක්ෂාවට කරේ. මොකද අපිට අනතුරක් වළක්වා ගන්න අවශ්‍ය වෙන නිසා. කියන්න බෑ අනතුරක් වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න ඕන අපි. ඒ හින්දා මම ඒ වෙලාවේ කිව්වා ඒ වගේම ගෲප් වලටත් දැම්මා. මම ඇවිල්ලා පාඩම පහු කරන්නත් බෑ ගුණෝත්තර ශ්‍රේණි පාඩමෙන් කොටසක් එක අභ්‍යාසයක් හරි රෙකෝඩ් එකක් විදිහට දෙන්නම් කියලා. හැබැයි මම පස්සේ කල්පනා කරා හදිසියෙ මම ගුණෝත්තර ශ්‍රේණි පාඩමෙන් එක අභ්‍යාසයක් ළමයි රෙකෝඩ් කරලා ඔයාලට දුන්නොත් එකක් දුන්නොත් මේ රෙකෝඩ් එක දැන් අද සමාවෙන්න අද සෙනසුරාදා ඉරිදා නෙවෙයි සෙනසුරාදා සෙනසුරාදා දවල් 1ට 11 ශ්‍රේණිය ක්ලාස් එක තියෙන්නේ. එතකොට දැන් හෙට ඉරිදා අහපව ඉරිදා උදේ 9ට ක්ලාස් එක තියෙනවා 11 ශ්‍රේණිය. දැන් අද මම රෙකෝඩ් එක දාපුවාම රෑ හරි ගුණෝත්තර ශ්‍රේණි පාඩම රෙකෝඩ් කරා නම් රෙකෝඩ් එක දාපුවාම වෙන්නේ ඒ රෙකෝඩ් එක හෙට උදේ 9ට කලින් ළමයෙක් බැලුවේ නැත්නම් එයා හෙට ක්ලාස් එකට ආපුවාම එයාට ගණන් ටික හදාගන්න බැරි වෙනවා. ඒ හින්දා මම ඒ වැඩේ පොඩ්ඩක් පැත්තකින් තියලා ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න ගොඩ දෙනෙක් කියලා තිබුණා මේ පළවෙනි වාරේ පාඩම් වලින් සමහර පාඩම් නැවත වාරයක් කරන්න වෙයි කියලා. එහෙම එක පාඩමක් තමයි කොටස් වෙළඳපොළ කියන්නේ. ප්‍රතිශත ආශ්‍රිත පාඩමක්. කොටස් වෙළඳපොළ. ඒ හින්දා මම කොටස් වෙළඳපොළ පාඩම සාකච්ඡා කරන්න මේ වෙලාව යොදා ගන්නවා. එතකොට කොටස් වෙළඳපොළ පාඩම ගැන බිඳුවක් දන්න කෙනෙක්. ඒ කියන්නේ දන්නේම නැති කෙනෙක්. උනත් මේ වීඩියෝ එකේදී මම කොටස් වෙළඳපොළ කියන 11 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව දීලා තියෙන පාඩම 10 වෙනි පාඩමට අදාළව. ඒ පාඩමේ තියෙන අභ්‍යාසවල ගැටලු සාකච්ඡා කරනවා මේකෙදි. මම බලාපොරොත්තු වෙනවා මේකෙදි මේ පාඩමේ තියෙන සංකීර්ණ ගැටලු ටික ඔක්කොම මේ රෙකෝඩ් එකේ හදන්න. එතකොට ළමයෙක්ට පුළුවන් මේ රෙකෝඩ් එක බලලා කොටස් වෙළඳපොළ පාඩම සම්පූර්ණයෙන්ම කවර් කරගන්න O level විභාගයේ වෙනුවෙන්. ඊට පස්සේ මේ ගණන් ටිකත් හදලා තව පේපර් වල ගණමුත් හදලා බලුවා නම් 100%ක දැනුමක් ලබාගෙන ඒ ගාන හදාගන්න පුළුවන් විභාගයේදී අපිට. එතකොට පුතා දැන් මේ ගණන් හදනකොට ඔබ දැන් මගෙත් එක්ක මේ ටික හදනකොට ගන්න ඕන පෙළපොත. 11 ශ්‍රේණිය දෙක කොටස පෙළපොත. දෙක කොටස පෙළපොත. ඊට පස්සේ මේකේ 10 වෙනි පාඩම තමයි අපිට කොටස් වෙළඳපොළ කියලා දීලා තියෙන්නේ. පාඩමේ 10 පාඩම දීලා තියෙනවා කොටස් වෙළඳපොළ. මේ පාඩමේ මම සාකච්ඡා කරනවා සංකීර්ණ ගැටලු තියෙන අභ්‍යාසය කොකද? මේකේ මම බලාපොරොත්තු වෙනවා ටිකක් සංකීර්ණ ගැටලු තියෙන අභ්‍යාසය ඒ වගේම විභාගයට එයි කියලා හිතන ගැටලු තියෙන ඒට සමාන ගාණක් එයි කියලා හිතන ගැටලු තියෙන අභ්‍යාසය ඒ කියන්නේ 10 2 අභ්‍යාසය. මුලින් බලමු අපි කොටස් වෙළඳපොළ මොකක්ද? මේ මොකක්ද කොටස් වෙළඳපොළ කියන්නේ කියලා. එන්න මම පුංචි පැහැදිලි කිරීමක් විතරයි මෙතන කරන්නේ ළමයි. මම පාඩමේදී මේ ගොඩක් වෙලාවට කියපු නිසා වැඩි පැහැදිලි කිරීමක් නැහැ. ඔන්න බලන්න. මෙතන ඉන්නවා පුද්ගලයෙක්. මෙයාට අවශ්‍ය වෙනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මේ තියෙන්නේ මෙයාගේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන සම්පූර්ණ මුදල. කතන්දරයක් අහගන්න. මේ තියෙන්නේ සම්පූර්ණ මුදල. මේ සම්පූර්ණ මුදලෙන් මෙයා ළඟ තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. මේ කොටස මෙයාට අඩුයි. මේ කොටස අඩුයි මේ කොටස හොයා ගන්න ඕනේ එයාට ව්‍යාපාරය ආරම්භ කරලා කරගෙන යන්න නම්. එතකොට එයාට බිස්නස් එකක් කියලා හිතමුකෝ අපි. මකරේ ආයතනයක්. ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. එයාට ඒ ඉතුරු අඩුව හොයා ගන්න ඕනේ මුදල් ප්‍රමාණය. එයා මොකද කරන්නේ? මෙන්න මෙතන තියෙන මුදල් ප්‍රමාණය පොඩි පොඩි කොටස් වලට වෙන් කර ගන්නවා. මෙයාට මේ අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය පුංචි පුංචි කොටස් වලට සමාන කොටස් වලට වෙන් කර ගන්නවා. සමාන කොටස් වලට.
මෙන්න මේ වෙන් කරගන්නා එක මුදල් ප්‍රමාණයක වටිනාකමට කියනවා කොටසක් කියලා. මේ තියෙන්නේ එක කොටසක්. ඒ තියෙන්නේ කොටසක්. එතකොට ඒක රුපියල් 50ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන්. ඒ ආයතනයේ හැටියට මුදල තීරණය වෙන්න පුළුවන්. ඒ තමයි කොටසක් කියන එක. කොටසක වටිනාකම. එහෙම නැතුව කොටසක් කියලා මුකුත් ගන්න එහෙම බෑ අපිට ගිහිල්ලා ඔය කඩෙන් සබන් ගන්නවා වගේ ගන්න පුළුවන් එකක් නෙවෙයි මේක. මේ තමයි කොටසක්. එතකොට මෙයාගේ ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය මූලික ප්‍රාග්ධනයෙන් අඩු කොටස. මූලික ප්‍රාග්ධනය කියලා කියනවා ඒකට. ඒකෙන් තව මදි එයාට සල්ලි. මදි වුණාම අන්නේ මදි ටික වෙන අයගෙන් එකතු කරගන්නවා. එකතු කරගන්න එයාගේ අඩු මුදල් ප්‍රමාණය සමාන ප්‍රමාණ වලට බෙදනවා. කොටසක් කියන්නේ අන්න ඒක ප්‍රමාණයක්. එතකොට දැන් මේකේ කොටස් තියෙනවා ගණනාවක්. සමහරට දහස් ගාණක් තියෙනවා සමහර ව්‍යාපාරවල. හරි. මෙන්න මේ කොටස් ටික මෙයා කාට හරි දෙන්න ඕන. දෙන්න ඕන. කාට හරි දීලා කාගෙන් හරි සල්ලි ගන්න ඕන. ඒ කියන්නේ මුකුත් දෙන්නේ නැහැ. නමුත් මෙයාගේ ව්‍යාපාරයට අවශ්‍ය ඉතුරු සල්ලි යොදා ගන්න කාවරි හවුල් කරගන්න ඕන. අන්න එහෙම හවුල් කරගන්න එයාට බෑ මගේ මේ කම්පැනියක් මම පටන් ගන්නවා ගන්න මගේ එකේ කොටස් තියෙනවා ගන්න එහෙම විකුණන්න බෑනේ. බැරි නිසා ඒකට පිළිහිටවලා තියෙන ආයතනය තමයි කොළඹ කොටස් වෙළඳපොළ. එහෙම නැත්නම් ෂෙයා මාකට් වෙන්න ඕන මට මතක විදිහට නම ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ. මේක ඇවිල්ලා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරු වන ස්ථානය. තේරුණාද? ඇත්තටම කොළඹ කොටස් වෙළඳපොළ කියන එක නිකන් ගොඩනැගිල්ලක් බිල්ඩින් එකක්. ඒකේ කම්පියුටර් තියෙන්නේ පරිගණක ගණදෙනු කරනවා මුකුත් ගන්න බෑ. රට පුරා සහ ලෝකයේ සිටින ආයෝජකයෝ තමන්ගේ ව්‍යාපාරවල තියෙන අඩු ප්‍රාග්ධනය එකතු කරගන්න තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය අඩු ප්‍රාග්ධනය පොඩි පොඩි කොටස් වලට බෙදලා ඒවා නිකුත් කරනවා මහා ජනතාවට. අන්න එහෙම දෙනකොට මහා ජනතාව ගිහිල්ලා කොටස් 1000ක් 500ක් එයාට සල්ලි දීලා අයිතිය ගන්නවා. මුකුත් ගන්නවද? මුකුත් ගන්න නැහැ. කම්පැනි අයිතිය ගන්නවා. අයිතියෙන් කොටසක් ගන්නවා. හරි. එතකොට එහෙම අයිතිය ගත්තාම දැන් මේ ඉන්නේ ගන්න අය. මෙයාලා මේකෙන් කොටස් කීපයක් අරන් මෙයාට සල්ලි දීපුවාම එහෙම ගොඩාක් අයකට කොටස් විකුණලා එයා මූලික ප්‍රාග්ධනය එකතු කරගෙන එයාගේ ව්‍යාපාරය පටන් ගන්න කරගෙන යනවා. මෙයාලට මොනවද හම්බෙන්නේ පුතා? මෙයාලට ඒ වෙනුවෙන් වර්ෂයකට කොටසක් සඳහා පොඩි මුදලක් ගෙවනවා. කොටසකට රුපියල් 5ක් 10ක් 20ක් එහෙම ගෙවනවා. අන්න ඒ ගෙවන ප්‍රමාණයට කියනවා ලාභාංශය. ලාභාංශය කියලා. තේරුණාද? ලාභාංශය කොටසක් සඳහා ලාභාංශය. එතකොට අන්නේ ලාභාංශය ගෙවන්නේ කොටස් ගානට. මෙයා ගත්තා කියමු කොටස් 50ක්. එක කොටසකට ලාභාංශ ගෙවන්නේ රුපියල් 5 ගාන කියමු. එයාට ගෙවනවා අවුරුද්ද ඉවරනකොට. එයා මුකුත් කරනවද ව්‍යාපාරය කියලා නෑ. එයා අතු ගාන ඒවා මුකුත් වැඩක් කරන්නේ නෑ. එයා ගෙදර ඉන්නවා. සාමාන්‍යයෙන් බැංකු ගිණුමට මුදල් එන්න තමයි මේක හදලා තියෙන්නේ. ඒ විදිහට යන්නේ. එතකොට දැන් මෙයා මේකෙන් පුතා මේ කොටස් ගත්තාම දැන් මෙයාට හදිසියේ මාස 6ක් ගියපුවාම සල්ලි ඕන වෙලා මෙයාගේ කොටස් ටික විකුණන්න ඕනොත් එහෙම හපව. ආයතනයෙන් සල්ලි ඉල්ල ගන්න බෑ. ආයතනයෙන් සල්ලි ගන්න බෑ. මොකද කරන්න ඕනේ? එයා ඒ කොටස් ටික තව කාට හරි විකුණන්න ඕන. තව කාට හරි විකුණනකොට කියනවා ඒකට ද්විතීක කොටස් වෙළඳපොළ. ඒක ද්විතීක ගනුදෙනු සිදු වෙන්නේ. මුලින්ම කම්පැනි එකෙන් කෙලින්ම ගන්න එක ප්‍රාථමික කොටස් වෙළඳපොළ. එතකොට ඔන්න බලන්න ගොඩක් වචන මේකේ තියෙනවා. කොටසක් කියන එක කොටසක වෙළඳපොළ වටිනාකම කියන්නේ. ඊට පස්සේ ලාභාංශය ගන්න කොටස් ගණන මූලික ප්‍රාග්ධනය වාගේ අලුත් වචන ටිකක් තියෙනවා. කොහොම හරි මේක කරන වැඩේ මම සරලව කියන්නම්කෝ කොල්ලෝ ඔයාලට මේ තේරෙන්න. තේරුණාද පුතේ? තේරෙන්න. දැන් මට ඕන ව්‍යාපාරයක් පටන් ගන්න. රුපියල් ලක්ෂයක් ඕන. මගේ ළඟ තියෙන්නේ 25000යි. මං ඉතුරු 75000 ඉල්ල ගන්න ඕන. මං 4 දෙනෙක්ගෙන් ඉල්ල ගන්නවා 75000. ඉල්ලගෙන එයාලට පොඩි ගාණක් අවුරුද්දකට සැරයක් ගෙවනවා. ඒක තමයි මෙතන සරලම අදහස. තේරුණාද? හරි. මේ කොටස් ගන්න අය අර අයිතිකාරයාට වඩා වැඩි කොටස් ගාණක් එකතු කරගත්තොත් මොකද වෙන්නේ? ආයතනයේ වැඩි අයිතියක් කොටස් ගත්ත කෙනාට ගිහිල්ලා එයාට ආයතනයේ ප්‍රධාන තනතුරකට නැත්නම් අර විධායක නිලධාරීන් ඉන්න තනතුරට ඩිරෙක්ටර් බෝඩ්ද මොකද කියන්නේ? අන්න එතෙන්ට යන්න පුළුවන්. ආයතනයේ තනතුරක් එනවා. ලාභයකුත් ලැබෙනවා. ඔන්න ඔය සංසිද්ධිය කරගන්න පිහිටවපු ආයතනය තමයි ඔය වැඩ ටික කරගන්න ගොඩක් ව්‍යාපාරවල කරගන්න පිහිටවපු ආයතනය තමයි කොටස් වෙළඳපොළ කියලා කියන්නේ. සරලවම කිව්වොත්. මේකේ සීමා සහිත පොදු සමාගම් කියන ඒවා තමයි එන්නේ. පුද්ගලික සමාගම් නෑ, තනි ව්‍යාපාරිකෙන් නැත්නම් කේවල ස්වාම්‍ය ව්‍යාපාර කියලා කියනවා. මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගන්න අය මේවා දන්නවා. ඒ වගේ කොටස් විකුණන්නේ නෑ. හවුල් ව්‍යාපාර තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නේ. අපි යම් පාඩමට එහෙනම් බොහොම පුංචි දේවල් තමයි මේකේ තියෙන්නේ. පොඩි සංකල්ප වගේක් තියෙන්නේ. පොඩිම සංකල්ප වගේක් ඇත්තටම තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු පාඩමට මොනවද මේකේ තියෙන්නේ කියලා. තව පුංචි දෙයක් කියන්නම් මේ බලන්න. මේකත් පොඩ්ඩක් අහගෙන ඉන්න.
ඒ තමයි කොටස් වෙළඳපොලේ ළමයි සරලම නිර්වචනය, සරලම අර්ථය. මම මෙහෙම කියන්න. දැන් ඔන්න ආයතනයක් තියෙනවා. මේ ආයතනයෙන් ගන්නවා කොටස් 500ක් මං ගන්නවා. කොටස් 500ක්. එක කොටසක් එයාලා මට දෙන්නේ රුපියල් 50 ගන්න. එතකොට මම 550ක් ඒ කම්පැනියට දෙන්න ඕනේ. එතකොට මම කොටස් 500ක් ගත්තා. මෙන්න මෙතන කොටසක වෙළඳපළ මිල කියලා කියන්නේ මේ 50ට. කොටස් ගණන කියන්නේ මේ 500ට. මම ආයෝජනය කරමු මුදල හොයන්න නම් මොකද කරන්න ඕනේ? හරි ලේසි. 550න් වැඩි කරන්න ඕනේ. 550න් වැඩි කරන්න ඕනේ. එතකොට මම ආයෝජනය කරමු මුදල එනවා. ඊට පස්සේ තව මෙයාලා මේ හැම කොටසකටම මට අවුරුද්දකට රුපියල් 5 ගානේ ගෙවනවා. එක කොටසකට 5 ගානේ. එතකොට මට අවුරුද්දකට රුපියල් 5 ගානේ මගේ කොටස් 500ටම ගෙවන නිසා මට අවුරුද්දකදී ලැබෙන ලාභාංශය 500ව 5ක්. රුපියල් 2500ක්. ඒ තමයි ලාභාංශ ආදායම. අපිට පුළුවන් පුතා අපි ගත්ත කොටස් වෙන කාට හරි වැඩි ගානකට විකුණන්න. දැන් කම්පැනි එක අපි හිතමුකෝ දියුණුයි කම්පැනි. එතකොට අපි ගත්ත කොටස් ගන්න බලන් ඉන්නවා හෙන ගොඩක් කට්ටිය. ඇයි? ඒ කම්පැනි අයිතිකාරයෙක් වෙන්න කැමති. ආයෝජනය කරන්න කැමති. පිටරට අය ඇවිල්ලා ආයෝජනය කරනවා. ලංකාවේ කම්පැනි වල ඔව්. ලංකාවේ සමහර ආයතන තියෙනවා. ඒ ආයතනයෙන් 140ක් කොටස් තියෙන විදේශ රටක ආයතන. ලංකාවෙත් ඉන්නවා විදේශ රටක. විදේශ රටවල ආයතන වල ආයෝජනය කරලා එහි අයිතිකාරව වෙච්ච අය. පොඩි පොඩි කොටස් වලට ඉන්නවා. එහෙමයි ඉන්නවා. එතකොට මේක තනිකර බිස්නස් වැඩක්. සල්ලි තියන අයට සල්ලි උල්පතක්. ඇයි? සල්ලි තියන අයට සල්ලි උල්පතක්. දැන් ඇවිල්ලා මේ කොටස් විකුණනවා ගන්නවා කියන එක පුතා ඔයා විශ්වාස කරන්න. දැන් එක සමාගමක උදේ තියෙනවා රුපියල් 10යි කොටසක මිල. හරිද? එතකොට රුපියල් 10 ගානේ දැන් ගන්නවා කොටස්. මම කොටස් ගන්නවා 1000ක්. හවසට ඒක රුපියල් 15යි කොටසක්. මම මොකද කරන්නේ? හවස විකුණනවා ඒ ටික. වෙන කාට හරි දෙනවා. මට එපා මේ කම්පැනි අයිතිය ගන්න කියලා. එහෙම ගන්නවා. විශේෂයෙන් ඔය වෛද්‍යවරු වගේ වැඩි වැටුපක් ලබන අය මාසිකව. එයාලා එහෙම ගන්නවා. එහෙම ගන්නවා. ඒකට ඇවිල්ලා ඉන්නවා ඒ වැඩ ටික කරලා දෙන්නේ එහෙ තැරව්කාරයෝ. කවුද? බෝකර්ස්. බෝකර් වැඩ කරන අය ඉන්නවා එහෙ. එයාලා තැරව්කාරයෝ. එයාලා තමයි කියන්නේ මේ සමාගම හොඳයි සර් මේකෙන් ගන්න මෙහෙමයි කියලා ගන්නවා. සමහරකට අද රුපියල් ලක්ෂ 10ක් වේදම් කරලා උදේ හවසට රුපියල් ලක්ෂ 15ක් හොයන. එහෙම තමයි ඔය සල්ලි තියන අය මාසෙන් දෙකෙන් කාර් එහෙම මාරු කරන්නේ. සල්ලි තියන අය කරන වැඩක් ඒක. එතකොට මේක ඇත්තටම ඕනම කෙනෙකුට අපිටත් පුළුවන් සල්ලි තියනවා නම් වැඩිපුර අපිටත් පුළුවන් කොටස් වෙළඳපළ ආයෝජනය කරන්න. ඔන්න දියුණු වෙන ආයතනයක් හොයන ආයෝජනය කරා නම් ලාභ ලබන්න පුළුවන්. අපි ගණන් වලට ගිහිල්ලා බලමු. මේකේ 11 ශ්‍රේණිය සිලබස් එකට අදාළ ගණන් ටික අපි හදාගෙන යමු. හරි නේද? හරි. එහෙමනම් පෙළපොත ගන්න ඒ වගේම ලියන්න ගන්න පුතා මේ පාඩම ඔය අභ්‍යාස ටික හදලා තිබුණාට කමන්නේ නැහැ. ලියන්න ඒවත් හොයාගන්න මේ වෙනම කොළ දෙකක් හරි වෙනම පොතක හරි කමන්නේ නැහැ. මේ ගණන් ටික මගෙත් එක්ක හදාන යන් අපි සිලබස් එකේ ගණන් ටික හදමු බලමු කොටස් වෙළඳපළට අදාළව සිලබස් එකේ මොනවද තියෙන ගණන් කියලා. මම මේකේ හදන්නේ ළමයි ටිකක් සංකීර්ණ ගැටලු ටික. තේරුණාද? සංකීර්ණ ටික. ඒ නිසා 10යි 2 කියන අභ්‍යාසයේ මං හදන්න පටන් ගන්නවා. එතකොට මෙන්න කොටස් වෙළඳපළ පාඩම 10 2 අභ්‍යාසය. 10 2 අභ්‍යාසය. කොටස් වෙළඳපළ පාඩම. එතකොට මේකේ පෙළපොතේ තියෙනවා මේක 20 වෙනි පිටුවේ. පිටුව 20 11 ශ්‍රේණිය දෙක කොටස පෙළපොතේ. හොඳයි. අපි හදමු. වැඩ ටික කරගෙන යන්න. හරි. ඔයාලට අනිවාර්යෙන් මේ ගණන් ටික හරියට බලන්න හිටියනම් ගණන් ඔක්කොම ටික හදන විදිය අනිවාර්යෙන් ගණන් ඔක්කොම ටික හදන විදිය බලන්න හිටියනම් මේ කොටස් වෙළඳපළ පාඩමේ අවුලක් නැතුව විභාගය ගන්න හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා. බලන්න. මම මේකේ දෙවෙනි ගානේ ඉඳන් හදනවා. පළවෙනි එකේ පොඩි වගුවක් පුරවන්න තියෙන. ඒක පුරව ගන්න පුළුවන්. බොහොම ලේසි එකක් පුතා. දෙවෙනි ගානේ ඉඳන් හදනවා. ප්‍රධාන ප්‍රශ්නාංක 2. ඔන්න බලන්න මම ගාන කියවනවා. ආගෙන ඉන්න. වාර්ෂික ලාභාංශයේ ලෙස කොටසකට රුපියල් 4ක් ගෙවන සමාගමක. ඕන් තියෙනවා දත්ත. අපි ඒ ටික තමයි මෙහෙන් ලියාගන්නේ මුලින්ම. එයා කොටසකට ගෙවනවා ඒ සමාගම රුපියල් 4 ගාන ගෙවනවා කොටසකට. 4ක් ගෙවනවා. බලන්න. සමාගමක කොටසක වෙළඳපළ මිල රුපියල් 30යි. එක කොටසක් රුපියල් 30යිලු. කොටසක වෙළඳපළ මිල රුපියල් 30යි. රුපියල් 30යි. ඕ කොටස් මිලදී ගැනීමට තරිඳු රුපියල් 60000ක් ආයෝජනය කරයි. ආයෝජනය කර මුදල රුපියල් 60000යි. තරිඳු රුපියල් 60000ක් ආයෝජනය කරයි. හරි. ඔය ටික තමයි අපිට දීලා තියෙන්නේ. ලාභයේ විදියට කොටසකට රුපියල් 4ක් ගෙවනවා.
රුපියල් 30යි කොටසක් ඒ සමාගමෙන් 30 කොටස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර ඉතුරු අඩු ප්‍රාග්ධනය 30 කැලි වලට වෙන් කරලා. රුපියල් 60000ක් තරුණු කියන කෙනා යොදවනවා මේ සමාගමෙන් කොටස් ගන්න. 60000ක් දෙනවා ඒ සමාගමට. රෝමිලක් අංක බලන්න. තරිඳු මිලදීගත් කොටස් ගණන. හරි ලේසියනේ පුතා. රුපියල් 60000ක් දීලා ගන්න රුපියල් 30 කොටස්. හරිම පහසුයි. රෝමිලකම් 1. එතකොට රුපියල් 60 600 6000 60000ක් වියදම් කරලා මෙයා රුපියල් 30 කොටස් තමයි ගන්න. කීයක් කොටස් ගන්නවද කියලා අපෙන් අහනවා. මේ අහලා තියෙන්නේ. තරිඳු මිලදීගත් කොටස් ගණන සොයන්න. තරිඳු මිලදීගත් කොටස් ගණන සොයන්න. හරිම ලේසි. මේක බෙදන්න තියෙන්නේ. මෙතනින්ම කපමුකෝ 30ට 30 ඒවා 1යි 60ට 30 ඒවා 2යි 2.3යි. මේ රුපියල් නෙවෙයි පුතේ. කොටස් 2000ක් ගන්න ඕන. තරිඳුට කොටස් 2000ක් හම්බ වෙනවා. ඒකත් අපි මෙහෙන් ලියා ගමු. තරිඳුට කොටස් 2000ක් හම්බ වෙනවා. හරි. ඔන්න අපි රෝමිලකම් 2ට යමු. මේව හරි ලේසි. කොහොම පහසුයි හදන්න. මේ ටික හදාගත්තා නම් තේරුම් ගත්තා නම් කොහොම හරි ඔයාලට ඕන ගානක් හදා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තව ටිකක් මේක විභාග ගණන් එහෙම හොයන්න පේපර් වලින් හදුවා. 2. කොටස් ආයෝජනයෙන් තරිඳු ලබන වාර්ෂික ලාභාංශ ආදායම. කොටස් ආයෝජනයෙන් තරිඳු ලබන වාර්ෂික ලාභාංශ ආදායම කියලා තියෙනවා පුතා මෙයාලා රුපියල් 4 ගාන ගෙවන්න කියලා. ගෙවන්නේ කොටසකට රුපියල් 4 ගානේ. කොටස් කීයක් තියෙනවද? 2000ක් තියෙනවා. එතකොට වාර්ෂික ලාභාංශ ආදායම 4 ඒවා 2000. 80 800 8000යි. මෙන්න රෝමිලකම් 2 රුපියල් 8000යි. හරි. අපි යන් රෝමිලකම් 3ට. රෝමිලකම් 3ට. මේ ගානේ තුන්වෙනි කොටස අහනවා අපෙන්. වාර්ෂික ලාභාංශයේ යෙදුව මුදලෙන් කවර ප්‍රතිශතයක්ද? වාර්ෂික ලාභාංශය කීයද? 8000යි. යෙදුව මුදලෙන් කීයද? 60000යි. කවර ප්‍රතිශතයක්ද? එතකොට පුතා ප්‍රතිශත හදන්නේ 100ටනේ. 100ට. දැන් බලමු අපි මේක සුළු කරලා කීයක් එනවද කියලා. 60000ට 8000ක් හම්බුණා. 60000ක් යොදවලා 8000ක් හම්බුණා. බිංදු 3ක් කැපෙනවා මෙහෙන්. මෙහෙන් 3ක් කපනවා. මේකටත් එකක් අපිට කපලා දැම්මකි. මේ දෙන්නත් අපිට කපන්න පුළුවන්. 10යි තිබුදෙන්කෝ. මේ දෙන්න කපමුකෝ අපි. 8ට 2 ඒවා 4යි. 6ට 2 ඒවා 3යි. එතකොට 4 බෙදීම 3 ගුණ කිරීම 10යි. 10 වරක් 4 40යි. 40 බෙදීම 3. ඒ කියන්නේ 3යි. 40ට 3 ඒවා 10 3ක් තියෙනවා. 13 වරක් 3 39යි 1යි. බලන්න චුට්ටක්. 100ට කීයද? 13යි 3න් 1යි. 100ට 13යි 3න් 1යි. බෙදන්න එපා ළමයි. මේකේ දැන් බෙදුවොත් දශම ගාණක් නෙන්නේ පුතා. 100ට 13යි 3න් 1යි. අපි යන් ඉස්සරහට. එතකොට ඔන්න පළවෙනි මේකේ ප්‍රධාන ප්‍රශ්න අංක 2 ඔක්කොම කොටස් ටික මම හැදුවා 2000යි 8000යි 100ට 13යි 3න් 1යි. දශම බෙදන්න එපා ඉවර වෙන්නේ නැතුව ඒ බෙදලා. හොඳයි. අපි ඒ ගාන හදලා ඊට පස්සේ ඊළඟ ගාන සාකච්ඡා කරන්න යමු. ඔයාලට පුතා මේක බලනකොට පොඩ්ඩක් මම වේගෙන් හදාන යන්නම්. පොඩ්ඩක් වීඩියෝ එක ස්ටොප් කරලා බලන්න ඕනේ. ස්ටොප් කරලා බලන්න කියන්නේ මෙහෙමයි. දැන් වීඩියෝ එක ස්ටොප් කරලා ඔයා ඊළඟ ගාන හදන්න. කීවෙනි ගානද? තුන්වෙනි ගාන හදන්න. දැන් වීඩියෝ එක ස්ටොප් කරලා තුන්වෙනි ගාන හදන්න. ඊට පස්සේ දැන් මම තව ටික ඊට පස්සේ ආයෙ වීඩියෝ එක බලන්න. එතකොට කලින් ඉගෙන ගත්ත ටික මතකද කියලා බලා ගන්න පුළුවන්. බලන්න. රමේෂ් තුන්වෙනි ගාන. එක්තරා සමාගමක කොටසක වෙළඳපළ මිල රුපියල් 40ක්ව තිබියදී. ඔන්න කොටසක වෙළඳපළ මිල එපා රුපියල් 40ක්. කොටස් 5000ක් මිලදී ගත්තේය. මේක රුපියල් නෙවෙයි. කොටස් 5000ක් අරන් තියෙනවා රුපියල් 40 ගානේ. රුපියල් 40 ගානේ කොටස් 5000ක් අරන් තියෙනවා. එම කොටසක වෙළඳපළ මිල රුපියල් 50ක් වූ අවස්ථාවේ ඒවා විකුණලා තියෙනවා. අර 40 ගානේ ගත්තේ ඒවා වෙළඳපළ මිල රුපියල් 50ක් වෙච්ච අවස්ථාවේ විකුණලා. එහෙම උනේ කොහමද? මේ අපත අරන් තියෙන රුපියල් 40 ගානේ. කොටස් 5000ක්. හරි. හැබැයි 50ට විකුණලා මොකද වෙලා තියෙන්නේ? මේ සමාගම වැඩිපුර ලාභ ලබන සමාගමක් ආයතනයක්. එතකොට ලොකු ගානකට විකුණන්න පුළුවන් ගත්ත කොටස් ටික. අඩු ගානට අරන් වැඩි ගානට දෙන්න පුළුවන්. වාහන වගේ තමයි. එහෙම එකක්. හරි. මේක තමයි කියලා තියෙන්නේ. අපෙන් අහනවා විකුණන්නලාදී. බලන්නකෝ පුතේ. මේක අහන එක. රමේෂ් එක්තරා සමාගමක කොටසක වෙළඳපළ මිල රුපියල් 40ක්ව තිබෙදී කොටස් පොත බලන්න. 5000ක් මිලට ගත්තේය. එම කොටසක වෙළඳපළ මිල රුපියල් 50ක් වූ අවස්ථාවේ ඔහු
සමාගම සතු සියලු කොටස් සමාගමේ තමා සතු ඔහු සතු සියලු කොටස් විකුණන ලදී. රුපියල් රෝමි ලකන් 1. පළවෙනි කොටස. බලමු පළවෙනි කොටස මොකක්ද අහන්නේ කියලා. කොටස් විකිණීමේදී රමේෂ්ට එක් කොටසකින් ලැබුණු ප්‍රාග්ධන ලාභය. එකකින් ගත්තේ 40ට විකුණුවේ 50ට. ගාණක් නැහැ. 50 අඩු කිරීම 40. එක් කොටසකින් ලාභය රුපියල් 10යි. රෝමි ලක්කන් 2. බලමු. දෙවෙනි එක. කොටස් සියල්ල විකිණීමෙන් ලද ප්‍රාග්ධන ලාභය සොයන්න. කොටස් සියල්ල විකිණීමෙන් ලද ප්‍රාග්ධන ලාභය. දැන් ඉතින් අපි දන්නවනේ පුතා එක කොටසකින් කීයද හම්බුනේ කියලා? 10යි. මෙයාලන් කොටස් කීයක් තිබ්බා කියලා කියන්නේ? 5000යි. 5000 10න් වැඩි වුණාම 50යි 500යි 5000යි 50000. රුපියල් 50000. කොටස් සියල්ල විකුණපුවාම රුපියල් 50000යි ලාභය. ඇයි? කොටස් එයාට 5000ක් තිබ්බා. 40ට නම් 50ට විකුණනකොට එකක් 10යි. 10ව 5000ක් 50000යි. රෝමි ලක්කන් 3. බලමු 9 වෙනි කොටස. ප්‍රාග්ධන ලාභයේ යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස. ප්‍රාග්ධන ලාභයේ යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස. මෙතන පුතා මේ 50යි 40යි අරන් හදන්නත් පුළුවන් මේක. එතනින් මොකද 40ක් යොදවල 10ක් ලාභයි එකෙන් හදන්නත් පුළුවන්. අපි මේක මෙහෙම ගමු. අපි බලමු ඉස්සෙල්ලා ප්‍රාග්ධන ලාභය හොයාගන්න. දැන් ප්‍රාග්ධන ලාභය නම් අපි දන්නවා රුපියල් 50000යි කියලා. ඇයි? එකකින් 10 ගානේ කොටස් 5000න් 50000යි. හැබැයි යෙදුව මුදල දන්නේ නැහැනේ. යෙදුව මුදල 40 ගානේ කොටස් 5000ක් ගත්තේ. 40 ගානේ 5000ක් නේ බලන්න. 40 හේව 5000ක් මෙයා වේදම් කරලා තියෙනවා. 4 වරක් 5 20යි. 1 2 3යි 4යි. 1 2 3යි 4යි. 20 200 2000 20000 ලක්ෂ 2යි. ලක්ෂ 2ක් අරගෙන තියෙන්නේ. රුපියල් 40 කොටස් එතකොට 5000ක් එනවා. හරි? 5000ක් එනවා. 5000ව 20ක් ලක්ෂයයි 40ක් ලක්ෂ 2යි. ලක්ෂ 2ක් ගත්තට පස්සේ 50000ක් ලාභයි. ප්‍රාග්ධන ලාභයේ යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස. මොකද කරන්න ඕනේ? අපි යටින් ලියනවා ලක්ෂ 2. උඩින් ලියනවා 50000. ගුණ කරනවා 100. කොච්චර ලාභද කියලා බලන්න. 100ටනේ ප්‍රතිශත හදන්නේ. 100ෙන් ගුණ කරනවා. දැන් වැඩේ හරියම ලේසියි. මෙතන බිංදු 2යි 5ක් තියෙනවා. පහම අපි කපලා දාමු. මේකෙන් 2ක් අවු මේකෙන් 3ක් අවු. හරි. 52කට බෙදන්න ඕන. මෙයාට ලැබුණු ලාභය 125යි. 125යි. ඔක ඔතනින් හදන්න නැතුව ළමයි හදා ගන්න තිබුණා මේ මෙන්න මේ මුලින්ම ලේසියෙන් හදන්න තිබුණා. කට්ක 40 ඊට පස්සේ 10ක් ලාභයි. 40යි 10ක් ලාභයි. ඇයි 40ට ගත්තේ 50ට විකුණුවේ 10ක් ලාභයි. එතකොට 10ක් ලාභ වුණාම 100ට කීයද කියලා බලවනම් හරිනේ. 2යි. කපන්න බලන්න. 4ට 2 ඒවා 2යි. 10ට 2 ඒවා 5යි. 2ට 2 ඒවා 1යි. 10ට 2 ඒවා 5යි. 5 5 25යි. එතනින් ලේසියෙන් හදා ගන්න තිබුණා. ලේසියෙන් හදාන්න තිබුණා. හරි. එතකොට මෙන්න 100ට 25යි ළමයි. ඈ මයික් එක ඔෆ් කරේ මේ කතා කරා මෙතන. යාළුවෙක් ඉන්නකොට. හරි. දැන් අපි එහෙනම් හදමු. ඔන්න අපි ගණන් 3ක් කතා කරා. 4 වෙනි ගණන්ට යමු. 4 වෙනි එකට. හතරවෙනි ගැටලුව. අංක 4. බලන්න චුට්ටක්. ඔන්න කියවනවා ගාන පොඩ්ඩක් පොතත් එක්ක බලන්න ඈ. ව්‍යාපාරිකයෙක් කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ එක්තරා සමාගමක අන්න දීලා තියෙනවා. කොටසක වෙළඳපොළ මිල රුපියල් 40යිලු. අපි ඒව ලියා ගන්න ඕනේ. 40යි එක කොටසක්. එක කොටසක් 40යි ඈ එකක්.
කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 40000ක් ආයෝජනය කරයි. හොඳයි. රුපියල් 40 400 4000 40000ක් යදනවා. එක කොටසක් රුපියල් 40යි. ඒ කියන්නේ ගත්තේ කොටස් කීයද? 1000යි නේ. මේක බෙදුම 1000ක් නේ. ආයෝජනය කරයි. අතර වර්ෂයකට පසු යෙදුව මුදලෙන් 110ක වර්ෂයකට පසු යෙදුව මුදලෙන් 110ක ලාභාංශ ආදායමක් ලැබිලා. ඔය යනවාද? පාඩම රෙකෝඩ් කරන්නේ මල්. මේ අයි හදිස් වුණාන්නේ. හරි. එතකොට ළමයි මෙතන මේ 110ක් තමයි යෙදුව මුදලෙන් 110ක ලාභයක් ලැබිලා තියෙනවා. අපිට දීලා නැහැ ලාභය කොච්චරද කියලා. කමන්නේ. ලබා ගත්තේය. එම ආදායම ලබා ගැනීමෙන් පසු කොටසක් රුපියල් 50 බැගින් කොටස් සියල්ලම විකුණන ලදී. ආදායම ගත්තට පස්සේ එක කොටසක් රුපියල් 50 ගානේ කොටස් ඔක්කොම විකුණලා. විකුණුම් මිල රුපියල් 50යි කොටසක. මේක වෙනම ලියාගමු. ඔක්කොම ටික විකුණලා. දැන් බලමු අපි මොනවද අපෙන් අහන්නේ කියලා. රෝමි ලකංක. තව පාරක් ගාන කියවනවා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. ව්‍යාපාරිකයෙක් කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ සමාගම කොටස් මිලදී ගැනීමට රුපියල් 40000ක් ආයෝජනය කරයි. මෙයා පුතා රුපියල් 40 කොටස් කම්පැනි එකකින් අරන් තියෙනවා රුපියල් 40000ක. අවුරුද්දකට පස්සේ මෙයාට ලාභ හම්බ වෙනවා තියෙනවා යොදවුව වගේ 110ක්. යොදපු මුදලෙන් 110ක්. ඒ කියන්නේ රුපියල් 100ක් යදෙවුවා නම් 10යි ලාභය. එහෙම. එම ආදායම අරගෙන ඉවර ඊට පස්සේ කොටස් ඔක්කොම එකක් රුපියල් 50 ගානේ විකුණලා. ගත්තේ 40 ගානේ. එකක් 50 ගානේ විකුණලා තියෙනවා. ගත්තේ 40 ගානේ කලින් කේ වගේම තමයි. ක්‍රෝමී ලක්කම් පහක්ම තියෙනවා මේකේ හදන්න අපිට. අපි හදාන යම් මුල ඉඳලා හැමීට. පළවෙනි එක. ක්‍රෝමී ලක්කම් 1. ඔන්න බලන්න පළවෙනි එකේ මොකක්ද අහන්නේ කියලා. මේ පොත බලන්න මාත් පොත ගන්න. මාත් පොතෙන් බලන්න ප්‍රශ්නේ. ව්‍යාපාරිකයා සමාගමෙන් ලැබූ වාර්ෂික ලාභාංශය. මේක දීලා තියෙනවා පුතා. යෙදෝ මුදලෙන් 110ක් හම්බුනායි කියලා. එහෙනම් ඉතින් අපිට ගාන හදන්න පුංචි දෙයයි තියෙන්නේ. 40 400 4000 40000 ගුණ කිරීම 110 කියලා දැම්මනම් හරි. බලමු. එතකොට මේකේ 2යි මේකේ 2ක් කැපුවා නම් 4 වරක් 10 40යි බිංදු 2ක් දාන්න ඕන. මෙයාට රුපියල් 4000ක ලාභයක් ලැබෙනවා. ඒ තමයි රෝමි ලක්කම් 1. ඇයි? යෙදෝ මුදලෙන් 110යි. රෝමි ලක්කම් 2. රෝමි ලක්කම් දෙවෙනි එක. සමාගම කොටස් සඳහා වාර්ෂිකව ගෙවූ ලාභාංශය සොයන්න. සමාගම කොටසක් සඳහා එක කොටසකට රුපියල් කීය ගානේද ගෙව්වේ කියලා අහනවා. දැන් පොඩ්ඩක් ප්‍රශ්නේ සංකීර්ණයි. එන්නකෝ. දැන් මෙයාට රුපියල් 4000ක් හම්බුණා ළමයි. යෙදෝ මුදලෙන් 110ක්. අහනවා සමාගම එක කොටසකට කීයක් ගෙවුවද කියලා. එක කොටසකට කීයක් ගෙවුවද කියලා හොයාගන්න පුතා. කොටස් කීයක් ගත්තද කියලා හොයන්න ඉන්න එපා. කොටස් කීයක් ගත්තද කියලා හොයන්න ඉන්න එපා. ඉස්සෙල්ලා එහෙනම් අපි බලමු කොටස් කීයක් ගත්තද කියලා මුලින්ම. රෝමි ලක්කම් 2. මෙයා ගත්තේ රුපියල් 40000ක කොටස්. එක කොටසක් රුපියල් 40 ගානේ ගත්තේ. හරිම ලේසි. මේකට මේක කැපුණා 4ට 4 ඒවා 1යි බිංදු දාන්න ඕන 3ක්. මේ බලන්න කොටස් මෙයා 1000ක් අරන් තියෙනවා. එතකොට ඒකත් අපි ලියාගමු. මෙයාට නම් කොටස් 1000යි තමයි තියෙන්නේ ඈ. කොටස් 1000ට තමයි කලින්ගේ උත්තරේ කීයද? 4000ක් හම්බුනේ. රුපියල් 4000ක් හම්බුනේ කොටස් 1000කට. එහෙනම් එක කොටසකට සමාගම රුපියල් 4යි ගෙවලා තියෙන්නේ. ඔන්න අපි රෝමි ලක්කම් 2 හැදුවා. හරිම ලේසි වැඩේ. තුන්වෙනි කොටස. අහගන්න. ව්‍යාපාරිකයා කොටස් විකිණීමෙන් ලැබුව මුදල සොයන්න. ඒක ලේසි. ව්‍යාපාරිකයා කොටස් විකිණීමෙන් ලැබුව මුදල. විකුණුවේ කීය ගානේද? 50 ගානේ. කොටස් කීයක් විකුණුවාද? තිබ්බ 10ම විකුණුවා. ඔක්කොම ටිකනේ විකුණුවා කියන්නේ. ඔක්කොම ටික විකුණලා තියෙන්නේ. කොටස් මෙයාට 1000යිනේ තිබ්බේ. එකක් විකුණුවේ 50 ගානේ. එතකොට අපි හදන්නේ මොකද්ද? 50 ගුණ කිරීම 1000. ව්‍යාපාරිකයා කොටස් විකිණීමෙන් ලද මුදල රුපියල් 50000යි. අපි යන් රෝමි ලක්කම් 4 වෙනි එකට. බලන්න හරියට බලන්න. ලේසි වැඩේ. අවධානයෙන් ඉන්න ඕන ලේසි. ව්‍යාපාරිකයාට ලැබෙන ප්‍රාග්ධන ලාභය සොයන්න. ප්‍රාග්ධන ලාභය හරිම ලේසි පුතා. වියදම් කරේ 40000යි. මම මේ කොලේ කටුවට හැදුවා ඉස්සල ගණන් ටික. මෙයාට හම්බුණා 50000ක්. ප්‍රාග්ධන ලාභය කියන්නේ ලාභාංශය ගන්න නෑ එතෙන්ද.
කීයක් වියදම් කරාද කොටස් ගන්න කීයක් හම්බුණාද කොටස් විකුණලා ඒ දෙක අතර වෙනස 50000ක් හම්බුණා 40000ක් වියදම් කරා මෙයාගේ ප්‍රාග්ධන ලාභය රුපියල් 10000යි රුපියල් 10000යි අපි කොටස් රෝමි ලකම් 1 මැකුවා රෝමි ලකම් 2 රෝමි ලකම් 3 රෝමි ලකම් 4 පළවෙනි එක හදලා මැකුවා රෝමි ලකම් තව එකක් තියෙනවා ඒකත් හදමු 5 පස්වෙනි කොටස බලමු පස්වෙනි කොටසේ මොකක්ද අපෙන් මේ අය අහලා තියෙන්නේ කියලා හරි අහලා තියෙන්නේ මොකක්ද කියලා බලමු පස්වෙනි කොටසේ පස්වෙනි කොටසේ අහනවා අපෙන් මේම කතාවක් ව්‍යාපාරිකයාගේ ප්‍රාග්ධන ලාභයේ යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස ප්‍රාග්ධන ලාභය දැන් අපි දන්නවා කීයද 10000යි යෙදුව මුදල කීයද 40000යි 40000යි මෙයා මුලින්ම යෙදෙව්වේ මෙයාට අවසානයේ කොහම හරි ප්‍රාග්ධනයෙන් ලාභය 10000ක් හම්බුණා මොකද 40 ගානේ අරන් 50 ගානේ විකුණුවා 100ට අපි හදන්න ඕන හතරක්ම කැපුවා මේකෙන් දෙකයි මේකෙන් දෙකයි කපමු 100 හතරෙන් බෙදන්න ඕන එයාගේ ප්‍රාග්ධන ලාභය පුතා 125යි 125යි ඔන්න අපි 2 3 4 කියන ගණන් ටික හැදුවා අපි යනවා දැන් පස්වෙනි ගානට ඉක්මනට හදනවා ඔයාලට පුළුවන් මේක කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා මොකද කරන්න ඕනේ දැන් මේ රෙකෝඩ් එක නවත්තන්න 21 වෙනි පිටුවට පෙළපත පෙළන්න පස්වෙනි ගාන හදන්න ඊට පස්සේ රෙකෝඩ් එක ප්ලේ කරලා බලන්න මට එන උත්තරේ එනවද කියලා මොකද දැන් මම උත්තරේ දන්නේ නැහැ දැන් දන්නේ නැහැ හදපොත බලන්න එපා කලින් ඒක බලලා වැඩක් නැහැ හදලා තනියෙන් හදන්න අපි පස්වෙනි ගාන හදමු පහ මේ 10යි දෙක අභ්‍යාසයේ ප්‍රධාන ප්‍රශ්නාංක 5 කොටසක වෙළඳපොළ මිල අගන්න උගුරද කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් වූ සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 20යිලු එක කොටසක් රුපියල් 20යි ඒකේ අඩුයි කොටස් මිලදීගත් පුද්ගලයෙක් කොටස් වල වෙළඳපොළ මිල වැඩි වූ අවස්ථාවක තමා සතු කොටස් සියල්ල විකුණා දැමීය මෙයා 20 ගානේ අරන් මිල ඉහළ ගියාට පස්සේ විකුණලා කීයටද දන්නේ නැහැ විකුණලා හරි ඉන් ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභයේ 180යි මෙයා කොටස් 20 ගානේ අරන් විකුණුවාට පස්සේ යාට 180ක ප්‍රාග්ධන ලාභයක් හම්බෙලා තියෙනවා පුතා 180ක ප්‍රාග්ධන ලාභයක් ඒ කියන්නේ කොටස් ගණ්ඩ වේදම් කරපු ගාන අයි විකුණපු ගානයි අතර ලාභය බලපුවාම ඒ ආදායම යෙදුව මුදලත් එක්ක බලනකොට ප්‍රාග්ධන ලාභයේ 180යි එක් කොටසකින් ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභය කීයද වෙන මොකුත් මේකේ දත්ත දීලා නැහැනේ පුතා එක කොටසකින් ලැබූ ප්‍රාග්ධන ලාභය දැන් ඔක්කොම කොටස් ටික විකුණලා ලැබුණු ප්‍රාග්ධන ලාභය 180යි නම් එක කොටසක 180ක් තියෙන්න එපයි බං එක කොටසක 180ක් තියෙන්න ඕනේ ඔක්කොම මේ වගේ 180ක් ආවා නම් එකක් 180ක් තියෙන්න ඕනේ එතකොට අපි එක කොටසකින් ලැබූ ප්‍රාග්ධන ලාභය 20 ගුණ කිරීම 100න් 80 එකකින් කොච්චර ලාභද කියලා බලමු එකක් 20 ගානේ අරගත්තේ 180ක් වෙන්න ඕනේ 2යි 2යි 8 වරක් 2 16යි එක කොටසකින් ලැබූ ප්‍රාග්ධන ලාභය රුපියල් 16යි ඒ රෝමි ලක්කම් 1 අපි යන් රෝමි ලක්කම් 2ට ඔව් පොඩ්ඩක් හිතන්න විතරයි ඕන ළම පොඩ්ඩක් හිතන්න මේවා බොහොම පහසු ගණන් ලේසි මේවා 2 කොටසක් විකුණන ලද්දේ කීය බැගින්ද කොටසක් විකුණුවේ කීයටද ගත්තේ 20ට එකකින් ප්‍රාග්ධන ලාභය 180යි ඒ කියන්නේ එක කොටසකින් රුපියල් 16ක් ලාභයි 20ට ගත්තා තව 16ක් වැඩියෙන් විකුණලා තියෙනවා මෙයා එහෙනම් කොටසක් විකුණලා තියෙන්නේ රුපියල් 36කට ඔන්න පුතා වීඩියෝ එක ස්ටොප් කරලා ගාන කලින් හදලා ඔයාලට ආවනම් රුපියල් 16යි රුපියල් 36යි නියමයි 16යි 36යි ආවනම් මරේ මරු බොහොම හොඳයි දැනට පැය භාගයයි මම රෙකෝඩ් කරේ ගණන් 5ක් හැදුවා ගණන් 4ක් හැදුවා දෙවෙනි එකනේ පටන් ගත්තේ ඒකේ ඉතින් මුල මම නිකන් කතා කරන්නේ පොඩ්ඩක් වෙලා ඒ වෙලාවත් ගියපු නිසා ඒත් ඉතින් ඇති ගණන් 4ක් හදන්න විනාඩි 20ක් විතර ගෙයින් තියෙන අපි 6 වෙනි ගාන කියවලා බලමු කොටසක වෙළඳපොළ මිල රුපියල් 24යි එන්න එක කොටසක් රුපියල් 24යි පුතා මේ සමාගමේ කොටසක් රුපියල් 24යි සමාගමක කොටස් මිලදීගත් කෙනෙකු ආදායම් ලැබීමෙන් පසු එම කොටසක වෙළඳපොළ මිල රුපියල් 30ක් වූ අවස්ථාවේ විකුණුවා 24ට ගත්තා 30ට විකුණුවා කියනවා කියන්නේ 24ට ගත්තා ඉහළ ගියා ඊට පස්සේ ඒ වගේ අවස්ථාවක රුපියල් 30 ගානේ කොටස් ටික ඔක්කොම තල්ලු කරා නෙවෙයි විකුණලා දැම්මා විකුණුවා ඊට පස්සේ කියනවා
30ක් වූ අවස්ථාවක විකිණීමෙන් ලැබෙන ප්‍රාග්ධන ලාභයේ යෙදුම් මුදලේ ප්‍රතිශතයක් ලෙස වෙන මොකොත් දීලා නැහැ නේ පුතා. ගත්තේ 24ට විකුණුවේ 30ට. අපි බලමු එක කොටසක ලාභය. මේ බලන්න. රුපියල් 6යි. ප්‍රාග්ධන ලාභය රුපියල් 6යි. යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස 24යි. රුපියල් 24ක් වේදම් කරලා එකකින් රුපියල් 6ක් ලාභ ලබනවා. ඇයි? 30ට විකුණන්නේ. දැන් බලමු 100ට. කොහමද කපන්නේ මේක? කපමු මෙන්න මෙහෙම. 6ට 6 ඒවා 1යි. 24ට 6 ඒවා 4යි. 100ට 4 ඒවා 25යි. 100ට 25. ඔච්චරයි. කෙලින්ම 125. කෙලින්ම 125. එතකොට ඒ අපි හදුවේ 6 වෙනි ගාන. අපි යන් 7 වෙනි ගානට. ඔන්න කියවනවා අහගෙන ඉන්න. ටිකක් දීර්ඝ ගානක් තියෙනවා. ඒ ටික ලියා ගන්න වෙන්නේ. අංක 7. වාර්ෂික ලාභාංශය ලෙස කොටසකට රුපියල් 6ක් ගෙවන සමාගමක කොටසක වෙළඳ පෙළ මිල රුපියල් 40යි. තොරතුරු අපිට දීලා තියෙනවා. බලන්න. එයාලා පුතා මේ එක කොටසකට ගෙවනවා රුපියල් 6ක්. ඒක අපි ලියා ගන්නවා මුලින්ම. එතකොට කොටසකට ගෙවන්නේ රුපියල් 6 ගානේ. හරිද? කොටසකට රුපියල් 6ක් ගෙවනවා. ඒක එකක්. කොටසක වෙළඳපොළ මිල රුපියල් 40යි. එක කොටසක වෙළඳපොළ මිල රුපියල් 40යි. එකක් 40යි ඈ. කොටස් 1000ක් හිමි ආයෝජකයෙක්. එයාට තියෙනවා මේකේ කොටස් 1000ක්. ඒ සමාගමේ කොටස් 1000ක් තියෙනවා. හරි? කොටස් 1000ක් තියෙනවා. ඊට පස්සේ එක් වර්ෂයක ලාභාංශ ආදායම ලැබීමෙන් පසු මිල වැඩි වූ අවස්ථාවක විකුණා දැමීය. කීයට වැඩි වුණාද දන්නේ නැහැ. අවුරුද්දක ලාභය හොයාගෙන මිල වැඩි වුණාට පස්සේ ඒ කොටස් ටික ඔක්කොම විකුණලා තියෙනවා. විකිණීමෙන් දැමීය. කොටස් විකිණීමෙන් හා ලාභාංශයෙන් ලැබූ මුළු ආදායම. කොටස් ටික විකුණලා ගත්ත ගානයි ලාභාංශයෙන් ගත්ත සම්පූර්ණ අවුරුද්දක ලාභාංශයේ ආදායමයි දෙකම එකතු වුණාම රුපියල් 71000යි. 71000යි. අපෙන් අහනවා එක කොටස් ආයෝජනයෙන් වර්ෂයකට ඔහු ලැබූ ලාභාංශ ආදායම කීයද? ඒක නම් ලේසි. ඒක අවුලක් නෙවෙයි. ඒක ලේසි. බලන්න ප්‍රශ්නේ කියවන තව පාරක්. 7 1. 7 1. මොකක්ද අහන්නේ? කොටස් ආයෝජනයෙන් වර්ෂයකට ලැබූ ලාභාංශ ආදායම. එක කොටසකට රුපියල් 6යි ගෙවන්නේ. කොටස් මෙයාට 1000ක් තියෙනවා. ඒ දෙකම දන්නවනම් වැඩේ ලේසි. කොටස් 1000ක් තියෙනවා එකට 6 ගාන ගෙවනවා. එහෙනම් වර්ෂයකට රුපියල් මෙයාට 6000ක් ලැබෙනවා. ඒක හරි. රෝමිලක අංක හරි. එතකොට මේකේ ලාභාංශය ලියා ගන්නම් මම මෙතන. මෙයාට අවුරුද්දට 6000ක් හම්බ වෙනවා. එතකොට පුතා දැන් මෙන්න මේ 6000යි මේ කොටස් 1000 විකුණලා ගන්න මුළු මුදලයි එකතු වුණාම තමයි 71000ක් ආව කියන්නේ. තේරුණාද? ඔය රුපියල් 6000යි සම්පූර්ණ කොටස් ටික ඔක්කොම විකුණලා ගන්න මුළු මුදලයි එකතු වුණාම තමයි කීයක්ද? 71000යි කියන්නේ. එතකොට අපේ හොයා ගන්න ඕන මේ කොටස් ටික ඔක්කොම විකුණුවොත් කීයටද කියලා හොයාගෙන මොකක් හරි කරලා බලමු. ඊළඟ හදා ගන්න. රෝම ඉලක්කම් දෙකට යන්න. පුංචියෙන් ගියක් ලැබෙන්නත් ඇති මම එහෙම කියනකොට. 2. ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභය අනේ 2. ඔහු කොටසක් විකුණන්නට ඇත්තේ කීය බැගින්ද? කොටසක් විකුණුවා කිව්වා මිල ඉහළ ගියපු අවස්ථාවක අපෙන් අහනවා එක කොටසක් විකුණන්න ඇත්තේ කීයටද කියලා. දැන් මොකද කරන්නේ? ඔව් පොඩි වැඩක් තියෙන පුතා. එන්න. අපි මුලින්ම හොයාගමු. මෙන්න මේකම දෙයක්. දැන් මෙයා රුපියල් 40 කොටස් 1000ක් නේ මෙයා ළඟ තිබ්බේ. එතකොට මෙයා කීයක් වියදම් කරාද කියලා මුලින්ම හොයාගන්නවා. 40 වැඩි කරනවා 1000ක්. එතකොට මෙයා අරන් තියෙන්නේ රුපියල් 40000ක කොටස් තමයි අරන් තියෙන්නේ. හොඳයි. 40000ක අරන් තියෙන්නේ. හරි. 40000ක අරන් තියෙනවා. ඔන්න මෙයා ආයෝජනය කළ මුදල රුපියල් 40000 කියලා එකක් එනවා එක නිර්ණායකයක්. ඒකත් මම මෙහෙම ලියා ගන්නම්. මෙයා රුපියල් 40000 තමයි ආයෝජනය කරලා තියෙන්නේ. 40000. හරි. 40000. එතකොට කොටස් ටික විකුණලයි අවුරුද්දක ලාභයයි දෙකම තමයි 71000 උනේ. එහෙනම් අවුරුද්දක ලාභය අයින් කරා නම් කොටස් ටික විකුණපු සම්පූර්ණ මුදල ගන්න පුළුවන් අපිට. තේරුණාද මං කියපු එක? අවුරුද්දක ලාභයයි ලාභාංශ ආදායමයි කොටස් ටික ඔක්කොම විකුණපු මුදලයි දෙකම තමයි 71000 උනේ. මෙයා කොහොම හරි මුලින් වේදම් කරලා තියෙන රුපියල් 40000යි. ඒකත් ඔහම තිබුදෙන්. ඒ ආයෝජනය කර මුදල මුලින්ම. දැන් 71000න් අපි 6000 අඩු කරා නම්
කොටස් විකිණීමෙන් ලැබුණු මුළු මුදල හොයාගන්න පුළුවන්. කොටස් විකිණීමෙන් ලැබුණු මුළු මුදල. ඒක අපි හොයාගන්න මොකද කරන්නේ? මේක මෙහෙම තිබුදේ 71000න් අඩු කරනවා 6000ක්. ඇයි ඒ 6000 ලාභාංශ ආදායම? එයාලා කියනවා ලාභාංශ ආදායම සහ කොටස් විකිණීමෙන් ලැබුණු මුදල 71000. එතකොට අපිට එනවා 65000ක්. එතකොට මෙයා කොටස් විකුණලා අරගෙන තියෙන මුළු මුදල රුපියල් 65000යි. 65000ට විකුණන්න මෙයා ළඟ කොටස් කීයක් තිබ්බද? කියන්න බලන්න. 65000ට විකුණන්න මෙයා ළඟ කොටස් 1000යි තිබ්බේ. එහෙනම් 65000 1000න් බෙදුවා නම් එක කොටසක් විකුණුවේ කීයටද කියලා හොයාගන්න පුළුවන් පහසුවෙන්. මෙහෙන් ලියන්න. ඊට පල්ලෙන් වා ලියන්න පුතා මේක. 65000 බෙදනවා 1000න්. එතකොට 65යි. එක කොටසක් විකුණලා තියෙන රුපියල් 65 ගන්න. මේ තමයි කොටසක විකුණුම් මිල. රුපියල් 65යි. එතකොට දැන් මේක මෙහෙමයි ඇවිත් තියෙන්නේ පුතේ. 65000ක් කොටස් විකුණලා ගත්ත මුදල. 6000ක් අවුරුද්දක ලාභය. එකතු වුණාම 65යි 6යි 71යි. හරි. තුන්වෙනි කොටස බලමු. ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභය සොයන්න. ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභය සොයන්න. ප්‍රාග්ධන ලාභය කියන්නේ ආයෝජනය කරපු මුදලෙන් කොටස් විකුණලා ගත්ත මුදලෙන් ආයෝජන කරපු මුදල අඩු කරන්න ඕන. ලාභාංශය අදාළ නෑ ඒකට. ප්‍රාග්ධනයේ ලාභයනේ. යෙදුවේ 40000ක්. ගත්තේ 65000ක්. අර 6000 ගන්න නෑ ඒකට ඈ. ගන්න. එතකොට මේක ලේසියෙන් හදාගන්න පුළුවන් අපිට. ප්‍රාග්ධන ලාභය තුන්වෙනි කොටස. හත්වෙනි එකේ අන්තිම කොටස. එයා කොටස් විකුණලා ගත්තේ රුපියල් 65000යි. කොටස් ගන්න වියදම් කරලා තිබ්බේ රුපියල් 40000යි. කොහමද 40000 ආවේ? 40 කොටස් 1000ක් තිබ්බ කියලා දීලා තිබ්බා. 65000න් 40000ක් අඩු කරපුවාම 25000යි නේද? මෙන්න තියෙනවා. රෝමි ලක්ෂණ 3. 7 වෙනි ගානේ රෝමි ලක්ෂණ 3. රුපියල් 25000යි. හරිනේ 60යි 40යි 20යි 60යි. හරිනේ 65000යි. රුපියල් 25000යි. දැන් අපි යන් එනවා ළමයි 8 වෙනි ගානට. මේක ගණන් කීයක් තියෙනවද? ඒක ගණන් 10ක් තියෙනවා. බය වෙන්න එපා. මම මේකේ අමාරු ගණන් ටික හදනවා කියලා පොරොන්දු වුණා. මේ වීඩියෝ එක පටන් ගන්නකොට අනිවාර්යෙන් මේ ගණන් 10ම හදලා මිශ්‍ර අභ්‍යාස ගණන් ටිකත් ඔයාලට හදන්න මේ වීඩියෝ එකෙන්ම කියලා දෙනවා. මිශ්‍ර අභ්‍යාසය ගොඩක් වැදගත්. සෑහෙන වටිනවා. මේ ගණනුත් එහෙම තමයි. මේකේ තියෙන කොටස් සම්බන්ධ පාඩමෙන් අපිට තියෙන සිලබස් එකේ දීලා තියෙන අමාරු අභ්‍යාසය මේක. මේ තමයි සංකීර්ණ අභ්‍යාසය. මීට අමතරව මිශ්‍ර අභ්‍යාසය දීලා තියෙනවා. අපි යන් 8 වෙනි ගානට. අංක 8. බලන්න. 8 වෙනි ගාන බලන්න. මහන්සි. මේකේ ළමයි නැති වෙලාවකට මේක මේ ක්ලාස් එක ළමයි ඉන්න වෙලාවක් නෙවෙයිනේ මම වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාව. එතකොට අර ළමයි ඉන්නවනම් උත්තර අහනවා පොඩ්ඩක් මේ රෙස්ට් එකේ වැඩේ කරගෙන යනවා. අවුලක් නැහැ. දැන් එහෙම නෙවෙයි. දැන් මට දන්නවනේ මේ ක්ලාස් එක කවුරුත් නැහැ කියලා මේ වෙලාවේ. ඒ නිසා ඉක්මනට කරනවා. නැත්තම් මේ ගණන් 7ක් 8ක් හදන්න වෙලාව බලමු. 8 දේවින්ද තමා සතු මුදලෙන් හරියඩක් වාර්ෂික ලාභාංශයේ කොටසකට රුපියල් 4 බැගින් ගෙවන ලබන හා කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් වූ බැගින් ඌ කොටස් මිලදී ගැනීමට යෙදවීය. ඉතිරිය වාර්ෂික ලාභාංශ කොටසක රුපියල් 5 බැගින් ගෙවන ලබන සමාගමක වෙළඳපොළ මිල රුපියල් 25 බැගින් වූ කොටස් මිලදී ගැනීමට යෙදවීය. එම ආයෝජන දෙකෙන්ම ඔහු ලැබූ ආදායම යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඉංග්‍රීසි එක් එක් කොටස් ප්‍රමාණය මිලදී ගැනීමට යෙදුව මුදල x ලෙස ගන්න. හරි. තේරුණාද? නැහැ. දේවින්ද ළඟ තිබිලා තියෙනවා ගාණක් කීයක් හරි. ඌ එකෙන් භාගයක් එක සමාගමකට දාලා. ඊටු භාගය තව සමාගමකට දාලා. ඒ සමාගමකට දාපු මුදල භාගෙ පුතා සමානයිනේ. ඒ හින්දා x කියලා ගන්නලු. x කියලා ගන්නලු. අපි මෙහෙමයි යොක් කරන්නේ. ඔයාලට ලියන්න තියෙනවා මෙන්න මෙහෙම දෙයක් මේක. මම මෙහෙම ලියන්නම්. ඔයාත් මේක ලියා ගන්න. අපි මුදල දන්නේ නැහැ නේද? මුළු මුදල 2x කියලා ගන්නවා. 2x කියලා ගන්නවා. එතකොට දැන් මේකේ තියෙනවා සමාගම් දෙකක්. මේ පළවෙනි සමාගම මේ දෙවෙනි සමාගම. ඕකේ. ඔන්න මම තොරතුරු ලියනවා. මුල මුදල 2x. හරි. දැන් 2x නේ. දේවින්ද මුදල දීලා නැහැ නේ පුතේ. ඒකයි එහෙම ගන්න. දේවින්ද තමා සතු මුදලින් හරියඩක්. 2x කින් භාගයක් කියන්නේ x ප්‍රමාණයක් තමයි මුදල් යොදවන්නේ. යොදව මුදල x. පළවෙනි සමාගමට. දෙවෙනි එකටත් x. දෙකට බෙදලා දාන්නේ. හරි. අඩක් තමා සතු මුදලින් හරියඩක් ලාභාංශය ලෙස කොටසකට රුපියල් 4ක්. මේ පළවෙනි එකේ ගෙවනවා එක කොටසකට රුපියල් 4ක්.
ගෙවන බැගින් ගෙවන ලබන සමාගමක හා කොටසක වෙළඳපොළ රුපියල් 20ක් වූ බැගින්. ඒකේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 20යි. එක කොටසක් රුපියල් 20යි. රුපියල් x ප්‍රමාණයක් යොදවනවා රුපියල් 20 කොටස් මිලදී ගන්න එක කොටසකට රුපියල් 4 ගානේ ගෙවනවා යාලා. ඉතිරි කොටස බලමු. ඉතිරිය වාර්ෂික ලාභාංශය ලෙස කොටසකට රුපියල් 5ක්. මෙයාලා ගෙවනවා රුපියල් 5ක්. ගෙවන සමාගමක වෙළඳපොළ මිල රුපියල් 25 බැගින් කොටස්. මේ සමාගමේ කොටසක් රුපියල් 25යි. මිලදී ගැනීමට ආයෝජනය කරා කියලා කියනවා. පොඩ්ඩක් බලන්න. රුපියල් එයා ළඟ 2x ප්‍රමාණයක් තිබුණා. ඒකෙන් භාගයක් කියන්නේ x. x මුදලක් දැම්ම පළවෙනි සමාගමට. එතකොට පළවෙනි සමාගමේ එක කොටසක් ගන්න රුපියල් 25යි. රුපියල් 20යි සමා වෙන්නේ. 20යි. එයාලා එක කොටසකට ගෙවන අවුරුද්දකට රුපියල් 4 ගානේ. කොටස් කීයක් ගත්තද කියලා අපි දන්නේ නැහැ. දෙවෙනි එකේ ඒත් මුදල x. ඇයි 2x ගෙන් භාගයක් දාන්නේ. හරියටම භාගයයිනේ භාගයයිනේ. භාගයයි. එයාලා රුපියල් 5ක් ගෙවනවා. එයාලා කොටසක් රුපියල් 25යි. කොටසක් වැඩි ගාණක් වැඩි, කොටසක් අඩුයි ගාණක් අඩුයි. අපෙන් අහන්නේ මොකද්ද කියලා අපි චුට්ටක් බලමු ඉස්සෙල්ලා. එම ආයෝජන දෙකෙන්ම ඔහු ලැබුව මුළු ආදායම හොයා ගන්න ඕනේ. යෙදුව මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. යෙදුව මුදල නම් 2x නේ. ආදායම් හොයාගමු. එන්නකෝ. මේකේ පුතා දැන් මෙයා රුපියල් 50000ක් දැම්මා නම් මං කියන එක අහගන්න හරියට. 50000ක් දැම්මා නම් කොටස් ගාන හොයාගන්න 50000 බෙදන්න ඕන කීයෙන්ද? 20ෙන්. ලක්ෂයක් දැම්මා නම් 20ෙන්. ලාභාංශය හොයාගන්න මොකද කරන්න ඕනේ? ඒන උත්තරේ වැඩි කරන්න ඕන 4ෙන්. මේකේ මුදල බෙදන්න ඕන 25ෙන්. ඒක වැඩි කරන්න ඕන 5ෙන්. මුදල x. මේකේ මුදලත් x. ඔන්න පළවෙනි එකේ ලාභය හදනවා. මේ සමාගමකට මම දාන්නම් a කියලා. මෙයාට b කියලා දාමු. ඒකේ හදමු. හරි ලේසි. යෙදුව මුදල x. කොටස් ගාන හොයාගන්න 20ෙන් බෙදනවා. හරිද? ඒ සමාගමේ ඒ සමාගමේ. එතකොට 20ෙන් බෙදනවා. දැන් මේක 20ෙන් බෙදෙන්නේ නැහනේ. 20ෙන් බෙදෙන්නේ නැහනේ. හැබැයි 20ෙන් බෙදලා උත්තරයක් ආපුවාම ඒ එන කොටස් ගාන පුතා. කොටසකට ගෙවන ගාණෙන් ಗುಣ කරන්න ඕන අවුරුද්දකට කීයක් හම්බ වෙනවද බලන්න. කොටසකට 4ක් ගෙවනවා. අපි මොකද කරන්නේ? මේක මෙහෙම 4ෙන් වැඩි කරනවා. දැන් මේ දෙන්න කැපෙනවා. 4ට 4 1යි 20ට 4 5යි. ඔන්න බලන්න. පළවෙනි සමාගමේ ලාභාංශය x බෙදීම 5යි. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනවට කොහොම හරි. මුදල දීලා නැහැ ළමයි. වතුරට එබ. මුදල දීලා නැහැ. මුදල දුන්නා නම් බෙදුවා කොටස් ගන්න ආවා ගුණ කරා. ඒ හින්දා මෙහෙම ගන්නවා. එතකොට මේකේ ලාභය ලියා ගන්නම් මම. x බෙදීම 5යි. අපි b එකේ බලමු. x මුදලක් යොදවන්නේ. කොටසක් 25යි. එක කොටසකට ගෙවනවා 5 ගන්න. ඔන්න බලන්න කැපෙනවා. ෂෝක් එකට කැපිලා යනවා. ඒ කැපෙන්න දීලා තියෙන්නේ 5ට 1යි 25ට 5 ඒවා 4යි. එතකොට x බෙදීම 4 තමයි මෙයාලගේ ලාභය. හොව පොඩක් එන්න පොඩක්. 5ට 5 ඒවා 1යි 25ට 5 ඒවා 5යි. එතනත් x බෙදීම 5 තමයි ඒකෙමුත් ලාභය හම්බෙන්නේ. x බෙදීම 5. 4ට 4 ඒවා 1යි 20ට 4 ඒවා 5යි. 5ට 5 ඒවා 1යි 25ට 5 ඒවා 5යි. හරි. මෙයාලගේ ලාභයත් පුතා එතකොට x බෙදීම 5යි. මේ සමාගම් දෙකෙන්ම එකම ලාභයක් තමයි හම්බෙන්නේ එතකොට. දැන් මේ අහන්නේ යෙදූ මුදලේ ලැබුණු ප්‍රාග්ධන ලාභය නෑ ලැබුණු ලාභයේ යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට. චුට්ටක් අහගන්න. ලැබූ ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස. ලැබූ ආදායම දැන් දෙකේ වෙන වෙනම දන්නවා. අපි එකතු කරගමු දෙකේම හොයාගන්න. ඔන්න මෙහෙන් ලියනවා මේක මකලා ලියනවා. දෙකේම ආදායම වෙන්න ඕනේ a ධන b. එතකොට පළවෙනි එකේ ආදායම x බෙදීම 5යි, දෙවෙනි එකේ ආදායමත් x බෙදීම 5යි. මුළු ආදායම බලමු. එතකොට හරය 5යි 2x. ඇයි? හරය සමානයි නේද? දෙන එකතු කරා 2x. මේ තමයි ලැබුණු මුළු ආදායම පුතා. අපෙන් අහන්නේ ලැබුණු මුළු ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස. යෙදූ මුදල කොච්චරද? 2x නේ යෙදූ මුදල. 2x යෙදූ මුදල. මම මෙහෙන් ලියලා පෙන්නන්න ලස්සන වැඩක් මේක වෙන්නේ. මම බලන්න. එතකොට 2x තමයි යෙදූ මුදල. මෙහෙන් පුතා. යෙදූ මුදල රුපියල් 50000යි නම් ලාභය රුපියල් 500යි නම් ප්‍රතිශත හොයන්නේ මෙහෙමයි. මෙන්න මේක බලන්න පුතා. 50000යි ලාභය 500යි ගුණ කරනවා 100ෙන්. දැන් යෙදූ මුදල 2x. යෙදූ මුදල 2x. ලාභය කීයද? 2x බෙදීම 5. ටිකක් වෙනස් ගානක්. 2x බෙදීම 5. වැඩි කරන්න ඕන 100ෙන්. හොඳ ගානක්. මේමයි. මම හරි කැමති ඒ වගේ ගණන් වලට. ඔන්න 100ෙන් වැඩි කරනවා. දැන් ඕක දැකපුවාම බය වෙනවා. ඕක දැකපුවාම බය වෙනවා. දැන් මොකක්ද අපේ ලිව්වේ කියලා. හරි ලේසි. දැන් මේකේ අපිට පුළුවන් මේ 2x හරියට ගිහින් දාගන්න. බෙදීම 2x හරියට අරයි යනවා බලන්න. වැඩේ ලේසි.
2x බෙදීම 5 ගුණ කිරීම 100 බෙදීම 2x. ඉතින් ඉරෙන් තිබ්බත් 2x මෙහෙ ගියත් 2x. බෙදීම ලකුණක් දාන්න පුළුවන් මේකට. බෙදීම ලකුණක් දැම්මා. ඊළඟට 2x බෙදීම 5 ගුණ කිරීම 100 ගුණ කිරීම 2x වලින් 1. බෙදීම ගුණ කිරීම කරා පරස්පරය දැම්මා. මේ 2x මේ 2x කැපිලා ගියා. හරි. 5ට 5 ඒවා 1යි 100ට 5 ඒවා 20යි. 120යි. දැක්කද x දාගත්තට සංඛ්‍යාත්මක පිළිතුරක් මේකට එනවා පුතා. එතකොට මේ ගාන නම් ඔයාලට දෙපාරක් විතර බලන්න මේ රෙකෝඩ් එක තව ටිකක් එහාට යවලා මම මේ කියන විස්තර ටිකත් එක්ක මේකේ 100%ක්ම නිවැරදි පිළිතුර තමයි 120. 100%ක් නිවැරදි පිළිතුර තමයි 120. මම මේ කීප එක තව පාරක් මුලට අරන් බලන්න. හරි. මේක හරියටම හරිය. ඔය විදිහට තමයි හදන්නේ. මාකට එයාලා කියලා තියෙනවා x ගන්න කියලා. x ගත්තාම එහෙම තමයි වෙන්නේ. හරිද? x ගත්තාම එහෙමයි වෙන්නේ. අපි බලමු. 8ක් හරි. එහෙනම් 9 වෙනි ගානට යන්න. 9 වෙනි ගාන. අංක 9. ඒ 8 වෙනි ගාන තව පාරක් බලන්න වෙයි ඈ. මුලට අරන් බලන්න ආයෙ පාරක්. අපි දැන් 9 වෙනි ගාන කතා කරමු. අංක 9. හොඳයි. ඔන් කියවනවා බබුවා අහගෙන ඉන්න. අංක 9 දැන් කියවනවා. අහගෙන ඉන්න ඕනේ. ආයෝජකයෙක් තමා ළඟ තිබූ රුපියල් 70000ක මුදලින් කොටසක් භාගයක් නෙවෙයි පුතා ඒ පාර. කොටසක්. කොච්චරද දන්නේ නැහැ. වාර්ෂික ලාභාංශයේ කොටසකට රුපියල් 3 බැගින් ගෙවනු ලබන සමාගමක යෙදවීය. කොටසක වෙළඳපළ මිල රුපියල් 30ක් වූ කොටස්ද ඉතිරි කොටස වාර්ෂික ලාභාංශයේ රුපියල් 4ක් ගෙවනු ලබන සමාගමක වෙළඳපළ මිල රුපියල් 20ක් වූ කොටස්ද මිලදී ගැනීමට යෙදවීය. මෙම ආයෝජන දෙකෙන්ම ඔහු වර්ෂයකට ලැබූ ආදායම රුපියල් 9500ක් වූයේ නම් ඔහු එක් සමාගමේ ආයෝජනය කළ මුදල් වෙන වෙනම සොයන්න. ටිකක් බරපතලයි. එච්චර බරපතල නෑ. කතාව අහගන්න. රුපියල් 70000ක් තිබ්බා. මූ කම්පැනි දෙකක් තෝරගත්ත මේක යොදවන්න. එන්න. 70000ක් තිබ්බා. කම්පැනි දෙකක් තෝරගන්නවා. අපි මේ කම්පැනි දෙකට AB කියලා දාගමු දැන්. හරි. පළවෙනි එක A දෙවෙනි එක B. හරි. මුලේ මේකට දානවා කෑල්ලක් 70000න් කොච්චරක් දන්නේ නැහැ කොච්චරක් හරි දානවා මේකට. අපි දන්නේ නැහැ කීයක් දානවද කියලා. ඒක දන්නේ නැහැ අපි දන්නේ නැහැ. දන්නේ නැහැ. හැබැයි ඒකේ කොටසකට රුපියල් 3ක් ගෙවනවා කොටසක් රුපියල් 30යි. මෙයාලා ගෙවනවා කොටසකට රුපියල් 3ක් එක කොටසක මිල රුපියල් 30යි. ඊටු ටික දානවා කොටසකට රුපියල් 4ක් ගෙවන සමාගමක. මෙයාලා 4ක් ගෙවනවා. එයාලා කොටසක මිල කීයද රුපියල් 20යි. එයා 20යි. මේ සමාගම් දෙකෙන්ම ලැබුණු ලාභය අවුරුද්දක් ඉවරනකොට 9500යි. දෙකෙන්ම ලැබුණු ලාභය. දැන් ඔන්න අපිට ටිකක් සංකීර්ණ ගැටලුවක් මෙයාලා දීලා තියෙනවා හදාගන්න කියලා. අපෙන් අහන්නේ මොනවද? මේ සමාගමට රුපියල් කීයක් ආයෝජනය කරාද 70000න්? මේකට කීයද කියලා අහනවා. කොහොම හරි එකක හොයාගත්තා නම් ගොඩ. එක හොයාගත්තා නම් ගොඩ. වෙන මොකුත් දීලා නැහැ. එක් අකුරක්වත් ගන්න කියලා දීලා නැහැ. අපි එක් අකුරක් අරන් හදමු. මං කියනවා වාට පුතා පළවෙනි සමාගමේ ආයෝජනය කර මුදල ආයෝජනය කළ මුදල x විදියට ගමු. x විදියට ගමු. හරි. මේකට x ගියොත් මේකට කීයද? එනකො. දැන් ඔයාලා ළඟ රුපියල් 500ක් තියෙනවා. මං 200ක් දෙනවා A එකට. අනිත් එකට කීයද? 300යි. කොහමද හොයාගත්තේ? 500න් 200 අඩු කරා. 70000ක් තිබ්බා. x ප්‍රමාණයක් දුන්නා පළවෙනි එකට. දෙවෙනි එකට කොච්චරද? 70000න් x අඩු කරන්න ඕනේ. මෙයාගේ මුදල 70000 ඍණ x. අන්න හරි. හොඳට බලන්න. ටිකක් විජය සමීකරණ ආශ්‍රිත ගාණක් මේ තියෙන පුතා. 70000ක් තිබ්බා. මෙයාට මුදල x ප්‍රමාණයක් ආයෝජනය කරා පළවෙනි එකට. එතකොට ඉතුරු වෙනවා 70000න් x අඩු කරගන්න ඕන. අඩු කරගත්තා. 70000 ඍණ x. දැන් මේ දෙකේම ලාභය හොයාගෙන 9500ට සමාන කරමු. පුළුවන් හොයාගන්න. x බෙදනවා 30න් වැඩි කරනවා 3ෙන්. කොටස් ගාන එනවා 30න් බෙදපුවාම 3ෙන් වැඩි කරපුවාම ලාභය එනවා. මේකේ 70000 ඍණ x 70000 ඍණ x බෙදනවා 20ෙන් වැඩි කරනවා 4ෙන්. එතකොට මෙයාගේ ලාභය එනවා. ওই ලාභ දෙක එකතු වුණාම 9500යි. තේරුණාද මං කියපේක? ඔය තමයි විජය සමීකරණයක් හදන්න ආපුවම අපිට විභාගෙදි පුතා
ගොඩක් වෙලාවට ළමයිට මේක තේරුම් ගන්න බැරුව යනවා. ආව ඉතින්. කල්පනා කරන්න චුට්ටක්. 70000ක් තිබ්බා. පළවෙනි එකට දාපු මුදල දීලත් නැහැ, දෙවෙනි එකේ දාපු මුදල දීලත් නැහැ. සමාගම් දෙකේ කොටස් වල මිලයි, ලාභයයි දීලා තියෙනවා, ගෙවන ලාභාංශයයි අපිට 9500ක් සමාගම් දෙකෙන්ම ලාභය ආවා කියලා දීලා තියෙනවා. එතකොට අපි පළමු සමාගමේ මුදල x විදිහට ගන්නවා. දෙවෙනි එකේ එතකොට 70000න් x අඩු වෙනවා. පළවෙනි එකේ ලාභාංශය හොයාගන්න x බෙදනවා 30න් කොටසක මිල 30යි. කොටසකට 3ක් ගෙවනවා. කොටසක මිල 30යි කියන්නේ කොටස් ගන්න එනවනේ. බෙදුන්නේ නැතුණාට එනවනේ උත්තරේ. ඒක 3ෙන් වැඩි කරපුවාම ලාභය එනවා. මේකේ 70000 රින x බෙදනවා කීයෙන්ද? 20න් වැඩි කරනවා 4ෙන්. එහෙනම් ඒක තේරුණා කියලා හිතලා මම හදනවා. මෙන්න බලන්න ඒකේ ලාභය හදනවා. ඒකේ. හරි ලේසි. x බෙදනවා 30න් වැඩි කරනවා 3ෙන්. මොකද වෙන්නේ? ඔව් 3ට 3 ඒවා 1යි 30ට 3 ඒවා 10යි. x බෙදීම 10 තමයි පුතා පළවෙනි සමාගමේ ලාභය. කොහෙන්ද ලියන්නේ? මෙහෙන් ලියන්න. x බෙදීම 10යි. අපි දෙවෙනි එකෙත් හදමු. දෙවෙනි එකේ ටිකක් වැඩි සංකීර්ණයි. b එකේ හදනවා. b එකේ මුදල 70000 ඍණ x. අයි අර උඩ එකට x ප්‍රමාණයක් දැම්මනේ. ඒ නිසා අඩු කරන්න ඕනේ ඒක ගන්න. x බෙදන්න ඕන 20න් ගුණ කරන්න ඕන 4ෙන්. එයාලා 4ක් ගෙවනවා. දැන් මේකත් කැපෙනවනේ. 70 700 70000 ඍණ x බෙදීම 4ට 4 1යි 20ට 4 5යි. ඔන්න දෙවෙනි එකේ ලාභය 70000 ඍණ x බෙදීම 5. ලියා ගන්න පුළුවන් වේද දන්නේ නැහැ මෙහෙන් ලියා ගන්න. 70000 ඍණ x බෙදීම 5 තමයි දෙවෙනි සමාගමේ ලාභය. මෙන්න මේ පළවෙනි එකේ ලාභයයි මේ දෙවෙනි එකේ ලාභයයි දෙන්නම එකතු වුණාම 9500යිලු. දැයිද අපිට සමීකරණයක් හදාගන්න? පුළුවන් සමීකරණයක් හදාගමුවත්. දෙන්නම එකතු වුණා. මේක ආයෙ බෙදන්න බෑ. බෙදන්න එපා ඒක. කොහොමද තිබුණේ? දැන් අපි ඔන්න බලන්න ඔකට සමීකරණයක් ලියා ගන්නවා. ඇත්තට මේක සමීකරණ ගානක්. හොඳ ගානක්. දැන් මුළු ලාභය එනවා මෙහෙම. බලන්න චුට්ටක්. පළවෙනි එකේ x බෙදීම 10යි. දෙවෙනි එකේ 70000 ඍණ x බෙදීම 5. මුළු ලාභය 9500යි කියලා එයාලා දීලා තියෙනවා අපිට. මුළු ලාභය 9500යි. පොදු හරය ගමු. පොදු හරය 10යි. 10යි. 10ට 10 ඒවා 1යි එක් වරක් x x එකතු කිරීම. 10ට 5 ඒවා 2යි දෙවාරයක් 70000 ඍණ x. හරියට ලියන්න 9500යි. සමීකරණ දන්නවා නම් වැඩේ ගොඩායි. කිසි අවුලක් නැතුව ලියා ගන්න පුළුවන්. හොඳටම තේරෙනවා මොකද්ද මේ කිව්වේ කියලා. භාග ගණක් අපි හැදුවා. පොදු හරය විදියට 5යි 10යි තිබ්බ හින්දා 10 ගත්තා. දැන් මේ වරහන් ඉවත් කරගමු. x දාන 70000 දෙකෙන් වැඩි වුණාම 140000යි නේද? ඍණ දෙවරක් x 2යි x. හරි. බෙදීම 10 සමානයි 9500යි. හරි. දැන් පුළුවන් අපිට මේ 10 අරේ ගිහින් දාන්න පුතා. 10 එහාට දාගත්ත එක. මෙතනත් පුළුවන් නේ. ඍණ 2යි x ෙන් x අඩු කරන්න. එතකොට ඍණ x එනවා. අයි මේක ඍණ මේක ධන. ධන 140000 සමානයි 9500 ගුණ කිරීම 10. මේ 10 ගියා අරහෙට. හොඳ ගානක් හොඳ ගානක්. මේ පැත්ත එනවා 95000. මේ පැත්ත එනවා මෙහෙම ලියමුද එකපාරම ළමයි මේක. එකපාරම ලියුවා නම් මේක ලේසි කියලා මට හිතෙනවා. අපි පොඩි උපක්‍රමයක් පාවිච්චි කරමු. මේ x ධන වෙන්න. මේ x මෙහෙට ගිහින් දා ගන්නවා. x එක මෙහෙට දා ගන්න. එතකොට එකපාරින් වැඩේ ඉවරයි. ඍණ x පුළුවන් අපිට සමාන ලකුණක් එහාට දාන ධන x එනවා. මේ x කියලා මොකක්ද දෙන්නේ? පළවෙනි සමාගමේ ආයෝජනය කරපු මුදල. ඒක ආව නම් ඉතින් හරිනේ බං. 70000න් ඒක අඩු කරපුවම දෙවෙනි එකේ ගන්න හොයාගත්ත කිනේ. ඒ දෙකනේ අහන්නේ අපි. හරි. x. මෙතන 140000 මෙහෙම තිබුදේ. මෙතන 95000යි 9510න් වැඩි වුණාම ඒ 95000 මෙහෙට ගේනකොට අඩු කරන්න ඕන. තේරෙන්නේ නැති මං හිතන්නේ කියපේ. මේ ඍණ x මෙහෙට ගිහින් දැම්මා 140000 මෙහෙම තියෙනවා. 9510ක් 95000යි 95000 මෙහෙට ගෙනාවා. 95000 මෙහෙට ගෙනාවා. දැන් නම් මකන්න වෙයි මට එකපාර ලියනාවට. එතකොට අපිට එනවා x සමානයි x මෙහෙට ගත්තට කමන්නේ නැහැ දැන්. 140000න් 95000ක් අඩු කරන්න. මෙතන තියෙනවා 40000ක්. මෙතනත් තව 5000ක් තියෙනවනේ. එතකොට 45000යි. x කියලා කියන්නේ රුපියල් 45000යි. ඉරි ගහන්න එපා කංගල්. 45000යි. පළමු සමාගමේ ආයෝජනය කර මුදල රුපියල් 45000යි. මම මේක ඔයාලට හරි කියලා පෙන්නනවා හදලා. 45000යි. හරි. මේ ටික දැම්ම කන්නම්. ස්ටොප් කරලා ලියා ගන්න ලියනකොට. වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. දැන් මම ලිව්වනේ එකපාරක්. බලා ගන්න. ඇති බලා ගන්න පුළුවන් නේ ආපස්සරයක්. හරි. එතකොට පළවෙනි එකේ 45000යි.
45000යි. හරි. දෙවෙනි එකේ 70000න් 45000 මේකට දාපුවා ඉතින් B එකේ හොයාගන්න පුළුවන්. A එකේ 45000යි ඈ. ඔන්න A සමාගමේ හරි පළමු සමාගමේ 45000යි. එතකොට B එකේත් අපි හොයන්න එපයි. B එකේ 70000න් A 45000 අඩු කරනවා. ඉතුරු කොටස එහෙට දාන්න. එතකොට 50000 ඉඳන් 20000ක් තියෙනවා 25000යි. දෙවෙනි සමාගමට 25000යි. හරි. ඔන්න අපි පිළිතුරු දෙක නම් ලියාගත්තා මේ දෙකම රුපියල් වෙන්න ඕන පුතා. මං AB දැම්මට මේක AB දාන්න එපා. පළමු සමාගම දෙවෙනි සමාගම කියලා ලියලා ලියන්න. 45000යි 25000. ෂුවර්ද? ෂුවර්ද? ෂුවර් බං. කොහොම ෂුවර් කියන්නේ? මේකට දාන්න 25000. මං හදලා පෙන්නනවා ෂුවර් කියලා. හරි. උත්තර දෙකේ නම් 45000යි 25000යි ඈ. හදලා පෙන්නන්න. මේකට 45000ක් දැම්ම නම් 45000 30න් බෙදපුවාම කොටස් ගාන එනවා. ඒක 3ෙන් වැඩි කරපුවාම ලාභය එනවා. ඔන්න බලන්න. 45000 30න් බෙදනවා. බිඳුවට බිඳුව කැපුණා 3ට 1යි 45ට 3 ඒවා 15යි 1500යි. එතකොට කොටස් 1500ක් තමයි අරන් තියෙන්නේ. කොටසකට 3ක් ගෙවනවා. ලාභය 4500යි පළවෙනි සමාගමේ. 4500යි. ටක් ගාලා හදන්න ඈ. දෙවෙනි එකට 25000ක් දැම්මනම් කොටසක් එහෙ 20යි. 20යි. එතකොට බිඳුවට බිඳුව කැපුණා. දෙකට දෙකේ ඒවා 1යි 250ට දෙකේ ඒවා 125යි. තව බිඳුවක් තියෙනවා. 1250යි කොටස්. කොටසකට ගෙවනවා 4ක්. 1250යි 4ක්. 2500යි 5000යි. එතකොට 5000යි. දෙවෙනි සමාගමේ ලාභය 5000යි. පළවෙනි සමාගමේ 4500යි දෙවෙනි එකේ 5000යි. 5000යි 4500යි එකතු වුනහම කීයද දන්නවද? 5000යි 4500යි එකතු වුනහම පුතා 9500යි. එයාලා කියලා තියෙනවා අපිට. සමාගම් දෙකෙන්ම ලැබුණු මුළු ලාභය රුපියල් 9500යි කියලා. එහෙනම් ඉතින් කිසි අවුලක් නැහැ ගාන ඔන්න හැදුවා. හරිනේ? ගාන ඔන්න හැදුවා. එතකොට අපි දැනට මම එක දිගට මේ රෙකෝඩ් එක දැන් මේ ඔයාලත් චුට්ටක් කල්පනා කරන මේක බලන ගමන් මට ඕන නම් මේ පාඩම ගණන් නැති වෙන්න පුළුවන්. මොකද මම මේ පාඩම එකපාරක් කරා ක්ලාස් එකේ. මම කරන්න පුළුවන් මට. ක්ලාස් එකේ කරා මේ ගණන් ටික ඔක්කොම හැදුවා. අහපවසරයක් ළමයි ඕන කියපු නිසායි මම මේක රෙකෝඩ් කරන්නේ. මට ඕන නම් රෙකෝඩ් කරන්න නැතුව ඉන්නත් තිබුණා. දැන් මම පැයක් තිස්සේ කතා කරන එක දිගට මේ ගණන් ටික මේ දෙපාරක් බලලවත් තේරුම් ගයි කියලා හිතාගන්න. බලමු. අපි යන් 10 වෙනි ගානට. ඒකේ අවසාන ගාන. අභ්‍යාසයේ අවසාන ගාන. අංක 10. ඔන්න 10 වෙනි ගාන අහගෙන ඉන්න. දහවෙනි ගාන අහගෙන ඉන්න. හරිද? චුට්ටක් ඉන්න මට මේ මැසේජ් එකක් ආවා මෙයාට දාමු. එයාට රිප්ලයි එකක් දාලෙමු. අහනවා ක්ලාස් නැද්ද කියලා දැන් ගොරවන්නත් නැහැ. ඒත් මම ඉතින් 7 ක්ලාස් එක මේ වෙලාවට තියන්න හිටියේ ඒක තිබෙත් නෑ අද. හිටපු ගමන් ගොරවනවනේ. ඒ නිසා දැම්මේ නෑ. මෙතන ඉන්නවා සත්තු ළම. සත්තු ඉන්නවා. මේ මෙතන ලයිට් එකක් දාලා තියෙනවානේ. යාලා එනවා. දැන් මම ඉතින් 7 ගෲප් එක හොයාගන්න එපා මේකට. 7 1. මම මේක බලනකොට චුට්ටක් ඉස්සරහට යවලා බලන්න වීඩියෝ එක. මට මේක දැම්ම මේ දාන්නම් වෙනවා නැත්නම් හරියන්නේ නැහැ ඒක. ඒ ළමයා පව්. හරි යන්තම් හම්බුණා ඒක. හරි. එහෙනම් අපි හදමු 10 වෙනි ගාන. අංක 10. මහන්සි එක දිගට වැඩේ කරපන්. ඔව්. කතා කරන්න එක දිගට. ලේසි නෑ. බලන්න. වාර්ෂික ලාභාංශයේ කොටසකට රුපියල් 5ක් ගෙවන සමාගමක. කොටසකට රුපියල් 5ක් ගෙවනවලු පුතා. 5ක් ඈ. කොටස් 4000ක් තියෙනවලු යාට. 4000ක් තියෙනවා. එතකොට ඉතින් ලාභය නම් 4 5ක් 20000 ඉන්නේ ලාභය 20000. ආයෝජකයෙක් එම කොටසක වෙළඳපොළ මිල රුපියල් 45 වූ අවස්ථාවේ කොටස් විකුණුවාද? මෙයා විකුණලා තියෙන්නේ එකක් 45 වුණාම. උඩ කොටසක ගාණ දීලා නෑ පුතේ.
කොටසක ගත්තු මිල දීලා නෑ ගත්තු මිල දීලා නෑ මේකේ. ගත්තු මිල දීලා නෑ. රුපියල් 5ක් ගෙවනවා ලාභාංශ 4000ක් මෙයාට කොටස් තියෙනවා. එයා විකුණලා පස්සේ කාලෙක 45 ගාන එක. කොටස් විකිණීමෙන් ලද සම්පූර්ණ මුදලම වෙළඳපොළ මිල රුපියල් 25ක් වූ වෙනස් සමාගමක ආයෝජනය කරා. තව සමාගමක ආයෝජනය කරලා ඒකේ කොටසක් රුපියල් 25යිලු. කොටස් මිලදී ගත්තේය. එම ආයෝජනය නිසා ඔහුගේ ආදායම මුලින් ආදායමට වඩා රුපියල් 8800කින් වැඩි වුණා. පළවෙනි එකේ ආදායමට වඩා 8800කින් වැඩි වෙලා තියෙනවා. 8800කින් වැඩි වෙලා. දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවන වාර්ෂික ලාභාංශය සොයන්න. මෙන්න මේ රුපියල් 5 වාගේ ගන්න මේ දෙවෙනි සමාගමෙන් හොයන්න ඕන. මේ එතකොට පළවෙනි සමාගම මේ දෙවෙනි සමාගම. මෙහෙන්. මම කියන්නම් කතාව. අහගෙන ඉන්නේ. මේ ආයෝජකයා ළමයි එක සමාගමකින් කොටස් අරන් තියෙනවා 4000ක්. කීය ගාණෙද දන්නේ නැහැ. හරි. ඊට පස්සේ ගත්ත කීය ගාණද කියලා දන්නේ නැහැ අපි. ඒ සමාගම රුපියල් 5ක් ගෙවනවා අවුරුද්දට ලාභාංශ එක් කොටසකට 5ක් ගෙවනවා. ටිකක් කල් ඉඳලා අවුරුද්දක් ඉඳලා කියමුකෝ අවුරුද්දයි. 45 ගානේ කොටස් එක විකුණලා තියෙනවා. විකුණලා ඒ සම්පූර්ණ මුදල තව සමාගමක ආයෝජනය කරලා. ඒ සමාගමේ කොටසක මිල රුපියල් 25යි. කොටසක මිල රුපියල් 25යි. 25 කොටස් තමයි අරන් තියෙන්නේ. අර විකුණු මුදල අරගත්තේ 25 ඒවා. හරි. ඒ 25 ඒවා අරගත්තට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ සමාගමෙන් අවුරුද්ද ලාභයක් හම්බුනාට පස්සේ කලින් සමාගමෙන් අවුරුද්දක ලැබුණු ලාභයට වඩා රුපියල් 8800ක් වැඩි වෙලා. අපි දන්නේ නැහැ කලින් කේ ලාභය කොච්චරද කියලා දන්නේ නැහැ. කොටසක් කොටස් කීයකට විකුණුවා දන්නේ නැහැ. ගොඩක් දේවල් දන්නේ නැහැ. හැබැයි ලේසි හදන්න. මුලින්ම අපි හදමු පළවෙනි සමාගමේ ලාභය. පෙරෙල් යනවා. කොටස් 4000ක් තිබ්බා. කොටසකට 5ක් ගෙවනවා. ඔන්න බලන්න. 4 වරක් 5 20යි නේද? පළවෙනි සමාගමේ ලාභය රුපියල් 20000යි එන්නේ මෙයාට. ඒක අපි දැන් ඔන්න දැනගත්තා. හරි. පළවෙනි එකේ 20000. එතකොට කියනවා දෙවෙනි එකේ 8800කින් වැඩි වුණා කියන්නේ 20000යි 8800යි දෙවෙනි එකෙන් හම්බෙලා තියෙන්නේ 28800. ඒකත් හොඳයි. හිතලා හදා ගන්න පුළුවන්. 8800කින් වැඩි වුණාලුනේ 28800යි. දැන් මේ කොටස් ටික ඔක්කොම විකුණලා තියෙනවා 45 ගානේ. බලමු අපි 45 ගානේ විකුණුවා නම් 45 ගානේ විකුණුවා නම් කීයක් හම්බුණාද කියලා කොටස් විකුණලා. 40000 විකුණන්න ඕන 4000 ගුණ කරන්න ඕන 45න් 4000 හැමත. කොටස් 4000ක් තිබ්බේ. 4 වරක් 45 කීයද 90යි 180යි. 1 2 3යි. 1 2 3යි. එතකොට මෙයා රුපියල් 180000ක් අරන් තියෙනවා. පළවෙනි සමාගමේ තිබුණු කොටස් 4000ම අවුරුද්දකට පස්සේ 45 ගානේ විකුණලා. ඒ 180000 තමයි මේ සමාගමේ ආයෝජනය කරේ. රුපියල් 180000. හරි. 180000ක් ආයෝජනය කරලා මෙයා ගත්තේ රුපියල් 25 කොටස්. එහෙනම් මේකෙන් බෙදුවා නම් කොටස් කීයක් ගත්තද කියලා හොයාගන්න පුළුවන්. අපි ඊළඟට වගන්ති නෑ 180000 බෙදනවා 25න්. හොඳයි. 25න් බෙදනවා. අපි කපලා බලමු මේක. 25න් බෙදලා. ඇයි 25 කොටස් තමයි ගත්තේ. 45 ගානේ කොටස් 4000ක් විකුණුවා 180000යි 25 කොටස් ගත්තා. දැන් 25ට 25 ඒවා එකයි. කපලා දාන්න. 180ට 25 කීයද? 104යි 150ට 6යි 7යි. 7යි. එතකොට 175යි එන්නේ තව 5ක් ඉතුරු වෙනවා. 50යි 50ට 25 2යි 0.0යි. කොටස් 7200ක් අරන් තියෙනවා පුතා මේ සමාගමෙන් මේ. කොටස් 7200ක්. මේ කොටස් 7200ට ලැබුණු වාර්ෂික ලාභාංශය දීලා නැහැ. නමුත් එයාලා කියනවා පළවෙනි සමාගමේ ලාභයට වඩා රුපියල් 8800ක් වැඩි වුණාලු. 20000යි 8800යි එකතු කරා. එහෙනම් දෙවෙනි සමාගමේ ලාභය 28800යි. 28800ක් හම්බුනේ කොටස් 7200කට. මකල් යන්න ඈ. එතකොට දෙවෙනි සමාගමේ ලාභය වෙන්නේ පළවෙනි සමාගමට වඩා 8800ක් වැඩි. හොඳයි. එතකොට 28800යි. හරි. 28800ක් ලාභ හම්බුනේ කොටස් 7200කට. කොටසකට කීය ගානේ ගෙවුවද කියලා තමයි අහලා තියෙන්නේ. පොඩි දෙයක් නේ. දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවන වාර්ෂික ලාභාංශය සොයන්න. රුපියල් 28800 අපි බෙදන්න ඕන 7200. අයි කොටස් 7200ක් තිබ්බා. මේක කීයෙන් හරි ගුණ කරලා තමයි පුතා 7200 කීයෙන් හරි ගුණ කරලා තමයි පළවෙනි සමාගමේ 20000ට සහ 20000යි තව 8800ක් වැඩියමුයි 28800ක් ලාභ හම්බුනේ. එහෙනම් බෙදන්න ඕන. බින්දකට බින්දයක් කැපුවා. 72 ඒවා කීයද බලමු අපි එකවරම. 72යි 144යි 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 288යි 72කට 1යි 288ට 4යි.
දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවලා තියෙන වාර්ෂික ලාභාංශය රුපියල් 4යි. රුපියල් 4යි. ඔන්න මං 10යි 2 කියන අභ්‍යාසයේ තිබුණු පළවෙනි ගානේ නිකන් අර normal වගුවක් තිබුණා ඒක නැතුව. අනිත් ගණන් 9න් මෙතන පුතා සාකච්ඡා කරා. ඔය කොටස් වෙනදපළ කියන පාඩමේ තියෙන අමාරු ගණන් ටික. ඒ ටික තමයි ඒකේ තිබ්බ අමාරු ටික. හරිද? අමාරු ටික. ඒ ටික. එතකොට ඒ ගණන් ටික ඔක්කොම මං හැදුවා. එතකොට මේක ඔයාලට තව දෙපාරක් හරි බලලා මේක තේරුම් ගන්න පුළුවන් කොහම හරි. මං උදව්වක් විදිහට මෙතන මිශ්‍ර අභ්‍යාසයේ තියෙන ගණන් හතරක් සාකච්ඡා කරනවා. මිශ්‍ර අභ්‍යාසයේ තියෙන ගණන් හතරක් හදනවා. මිශ්‍ර අභ්‍යාසයේ තියෙන ගණන් හතරක් හදනවා. හරිද? ලියන්න මිශ්‍ර අභ්‍යාසය කියලා අපි වැටික් කරගෙන යනවා. මේ අභ්‍යාසයම හරියවම. එතකොට පුතා මේක හදනකොට දැන් කොල්ලෝ මේ හදන්න ඕන මොනවද? ඔය පාඩමේ මුල අභ්‍යාසෙත් හදන්න. තේරුණාද? පාඩමේ මුල අභ්‍යාසෙත් හදන්න ඕන. ඇයි? ඒකත් හදන්න ඕන. 20 මොකද්ද 10යි එක අභ්‍යාසයත් හදන්න ඕන. ඒක ලේසි එකනේ. ඒක ලේසිම ලේසි හදාගන්න. ඒක පොඩි පොඩි ගණන් වගේක් තියෙනවා. මේකේ මිශ්‍ර අභ්‍යාසෙත් දැන් මම හදනවා. බලමු. කොටස් වෙනද බල පාඩමේ මිශ්‍ර අභ්‍යාසය. මම ගොඩක් වෙලාවට මේ පොතේ ගණන් ටික හදන්න හේතුව තමයි මේ වීඩියෝ කවුරු බැලුවා. හරිද? මේ වීඩියෝ එක කවුරු බැලුවා? ගැටලුවක් නැහැ. ඇයි? පෙළ පොත ළඟ තියෙනවා. පොතේ ගණන් ටික තියෙනවා. බලන්න පුළුවන්. පළවෙනි ගාන. අහගෙන ඉන්න. මල්කි තමා සතුව තිබූ රුපියල් 900ක් 50000ක මුදල ස්ථාවර තැන්පතුවක් සඳහා වර්ෂයකට 112ක් ගෙවන මූල්‍ය ආයතනයක වර්ෂයක කාලයක් සඳහා තැන්පත් කළාය. වර්ෂයේ අවසානයේ මූල්‍ය ආයතනයේ නැව මුදල් නිදහස් කරගත් අය අවුරුද්දකට ලැබූ පොලියත් සමග වර්ෂයකට කොටසකට රුපියල් 4ක් ගෙවන වෙළඳපොළ මිල රුපියල් 28ක් වන සමාගමක ආයෝජනය කළාය. දත්ත ටික ලියා ගන්න. මෙයා ළඟ රුපියල් 50000ක් තිබී තියෙනවා. එයා 112ක පොලි අනුපාතයක් යටතේ අවුරුද්දකට තැන්පත් කරලා තියෙනවා. අවුරුදු 1යි. අවුරුද්දකට පස්සේ පොලියයි මුදලයි දෙකම අරගෙන ඒක දාලා තියෙනවා කොටස් වෙළඳපළට. එහෙ ගෙවනවා සමාගමේ රුපියල් 4ක් එක කොටසකට. කොටසක මිල රුපියල් 28යි. ඕක තමයි අපිට දීලා තියෙන්නේ. ওই ටික ලියාගත්තා නම් ඇති ওই ගාන කියවලා. ඒ ටික තමයි අපිට ගානෙන් තේරුම් ගන්න පුළුවන් ඕන ටික. ඒ ටික තමයි අපි තේරුම් ගන්න ඕනේ. හරි නේද? දැන් බලමු. අහන්නේ මොකද අන්තිමේට? අන්තිමේට නෙවෙයි රෝමිලකම් ගොඩක් තියෙනවා. 1. මූල්‍ය ආයතනයේ ස්ථාවර තැන්පතුව සඳහා ලැබූ පොලිය සොයන්න. 1. පොලිය අහනවා. 50000යි ආයෝජනය කරේ 112යි පුතා පොලිය අනුපාතය. 2යි 2යි 5 12 60යි 0.2ක් දැම්මා. පොලිය රුපියල් 6000යි. මේකෙන් හම්බෙලා තියෙනවා රුපියල් 6000ක පොලියක් අවුරුද්දකට ඈ. ඒ ලාභයක්. 6000ක පොලිය හම්බුණා. රෝමිලකම් 2. කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල සොයන්න. කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල එයා ආයෝජනය කරපු මූල්‍ය ආයතනේ නැත්නම් බැංකුවේ දාපු සම්පූර්ණ මුදලයි එයාගේ පොලියයි දෙකනේ. පොලියයි දෙක. ඒක ගිහලා තියෙන්නේ පොලිය සා මුදල කියලා 50000ක් ආයෝජනය කරා ඒකයි. පොලිය විදියට හම්බුණු 6000යි දෙකම දානවා කොටස් වෙළඳපළට. එතකොට රුපියල් 56000ක් තමයි ආයෝජනය කරන්නේ. රෝමිලකම් 3. 56000ක් ඈ 3. ආයෝජනයෙන් ලැබූ වාර්ෂික ලාභාංශ ආදායම. හොඳයි. වාර්ෂික ලාභාංශ ආදායම හොයන්න පුතා කොටසකට 4ක් ගෙවනවා කියලා තියෙනවා. කොටසක් 28යි කියලා තියෙනවා. නමුත් කොටස් කීයක් ගත්තද කියලා නෑ. අපි හදා ගන්න ඕන. ආයෝජනය කර මුදල කොටසක මිලෙන් බෙදලා කොටස් කීයක් ගත්තද කියලා. ඒක මුලින් හදලෙමු. නැත්තම් හදන්න බෑ මේක. මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන මේ අපි සාකච්ඡා කරන්නේ. තුන්වෙනි කොටස. මෙයා රුපියල් 56000ක් තමයි කොටස් වෙළඳපොළ සමාගමේ ආයෝජනය කරන්නේ. එයාලා කොටසක් දෙන්නේ 28 ගානේ. හරිම ලේසියෙන් කැපිලා යනවා 28ට 1යි 56ට 2යි. 0.0.0. කොටස් 2000ක් ගන්නවා. කොටස් 2000ට රුපියල් 4 ගානේ තමයි ගෙවන්නේ. එතකොට මෙයාගේ ලාභය රුපියල් 8000යි. දැක්කන ටක් ගාලා හදනවා. දැන් ටක් ගාලා හදන්නේ ඇයි? පාඩමේ අග හරියන්නේ දැන් ඉතින් මම මුලින් ඉඳන් ගණන් ටික හිමීට හදානවා. අනිත් එක ඔයාලට පුළුවන් පුතා මේක නවත්තලා ගාන හොඳට කියවලා තුන් පාරක් විතර කියවලා ගාන සම්පූර්ණයෙන් හදලා මගේ උත්තරත් එක්ක ගලපලා බලන්න. වැරදුනොත් තැන හදාගන්න. තේරුම් ගන්න. 4 වෙනි එක. ආයෝජනයෙන් ලැබූ වාර්ෂික ලාභාංශ ආදායම හරි ඒක හරි.
දෙවන වර්ෂය සඳහා වඩා වාසිදායක වන්නේ පොලියත් සමග මුල මුදල නැවත මූල්‍ය ආයතනයේ තැන්පත් කිරීමද සමාගමේ ආයෝජනය කිරීමද. අහනවා මේ දෙවැනි අවුරුද්ද මෙයා බැංකුවෙන් සල්ලි ටික අරන් දැම්මනේ කොටස් වෙළඳපළට. එහෙම නොදා බැංකුවේම තිබ්බනම් වාසිද කියලා. නැත්නම් මේක දාපු එක වාසිද කියලා. දැන් මේක දාපුවම අපි දන්නවා 8000ක් හම්බුණා කියලා පුතා අපිට. අපි බැංකුවේ එකත් හදලා බලමු. කීයක් හම්බෙයිද කියලා. 56000ම බැංකුවේ තිබ්බනම් ඊළඟ අවුරුද්ද වෙනකම්. එතකොට එයාලා ගෙවන්නේ 112යිනේ උතන. ඒක වෙනස් වෙන්නේ නැහනේ. මේ දෙකට මේ දෙක කැපෙනවා 56 12න් වැඩි කරන්න ඕනේ 56 අපි 12න් වැඩි කරගමු දෙවරක් 56 112යි එක්වරක් 56 56යි 2යි 7යි 5යි 1යි 6යි එතකොට පුතා 672ක් එනවා මේක තමයි බිඳුවක් තියෙනවා එතකොට දෙවැනි අවුරුද්දට මේ මූල්‍ය ආයතනෙම තිබ්බනම් රුපියල් 6720යි මෙයාට පොලිය විදියට හම්බෙන්නේ 6720යි හරිද බලන්න චුට්ටක් ඈ හදලා බලන්න හිමීට මම මේක දඩබඩ හැදුවා කියලා ඉක්මනට හදන්න ඕනේ 6720යි නමුත් මෙයා කොටස් වෙළඳපළට දාපු නිසා මෙයාට 8000ක් හම්බුණා පැහැදිලි කොටස් වෙළඳපළට දාපු එක වාසි ඒක වාසි අපිට ඒක ලියන්න පුළුවන් කොහොමද ලියන්නේ මේ හරියට ලියන්න එහෙම මකල් ලියන්න දැන් ඉතින් මේක වැඩක් නෑ ගාන ඉවරයි මෙහෙම ලියන්න 6720ට වඩා 8000 විශාලයි ඒ නිසා තරු ලකුණක් දාලා ලියන්න කොටස් වෙළඳපළ ආයෝජනය කිරීම වඩා වාසිදායක වේ. වඩා වාසිදායක වේ. අපි යම් මිශ්‍ර අභ්‍යාසය දෙවෙනි ගානට. මිශ්‍ර අභ්‍යාසය දෙවෙනි ගාන. මේ කොටස් වෙළඳපළ පාඩම මිශ්‍ර අභ්‍යාසයේ ප්‍රධාන ප්‍රශ්නාංක 2. ඒවා හරි ලේසි. හරිම ලේසි. මම නම් මේ ගණන් ටික දැන් මේ ඔයාලට මේ රෙකෝඩ් එක වීඩියෝ කරන්න කලින් ළමයි මේ ගණන් ටික මම හැදුවා මේ කොලේ. මේ ගණන් ටික මට හදන්න ওই ගණන් දැන් මේකේ ගණන් 9ක් හදනවා මේකේ 4යි 13ක් හදුවනේ 13ම හදන්න විනාඩි 35ක් 40ක් විතර තමයි කියේ. ආයෙ බැලුවේ නෑ කොහෙන්වත්. කියවපු ගමන් පුළුවන්. ඇයි අපිට හරියට ඔළුවට ගියපුවාම මේ කොටස් මොනවද ලාභ කොහොමද ඒක ගියාට පස්සේ අවුලක් නෑ මේක. ගැටලුවක් නෑ. දැන් මේ සාකච්ඡා කරනවා නම් දැන් වෙන පැය විනාඩි 15ක් තියෙනවා. තවත් විනාඩි 20ක් වත් බලමු. දෙක වාර්ෂික ලාභාංශයේ කොටසකට රුපියල් 2 බැගින් ගෙවන. හොඳයි. රුපියල් 2ක් ගෙවනවා. සමාගම කොටස් 1500ක් තියෙනවා මෙයාට. 1500ක් හිමි අයෝජක. එම කොටස් වාර්ෂික ආදායම ලැබීමෙන් පසු කොටසක වෙළඳපළ මිල රුපියල් 32ක් වූ අවස්ථාවේ විකුණු වේය. හොඳයි. ඊට පස්සේ ඒ ලැබුණු මුදල වාර්ෂික ලාභාංශය රුපියල් 2ක් ගෙවන තව සමාගමක. තවත් එකක් ඒකෙත් 2යි දෙන්නේ. වෙළඳපළ මිල රුපියල් 40ක් වූ කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළේය. හරි. පළමු හා දෙවන සමාගම අතර අනුපාතය පළමු හා දෙවන සමාගමේ ආදායම් අතර අනුපාතය 5:4 කියලා පෙන්වන්න. 5:4. කතාව අහගන්න ඉස්සෙල්ලා. එක්කෙනෙක් හිටියා යාට කොටස් 1500ක් තියෙනවා පළවෙනි සමාගමේ. අපි හිතමු පළවෙනි සමාගම වරු A කියලා. දෙවෙනි එක අපි දාමු B කියලා. ඕකේ. එතකොට මේ සමාගමේ මෙයාට කොටස් 1500ක්ම තිබ්බා. ඕකේ. 1500ට එයාලා ගෙවන්නේ රුපියල් 2 ගාන එක් කොටසකට 2 ගාන ගෙවන්නේ. හරි. එතකොට කොටසක් පස්සේ කාලෙක මෙයා අවුරුද්දකට පස්සේ ඒ කොටසක් රුපියල් 32 ගාන විකුණුවා. කොයි කොටසද? කොටස් 1532 ගාන විකුණුවා. එහෙම විකුණලා මුදලක් හම්බ වෙනවනේ. අන්න ඒ හම්බ වෙන මුදල දැම්ම දෙවෙනි සමාගමට. එයාලත් ගෙවන්නේ රුපියල් 2යි. 2යි ගෙවන්නේ. එක් කොටසකට. එයාලයි කොටසක් රුපියල් 40යි. 40යි. දැන් මේකෙත් අවුරුද්දක ලාභයක් හම්බ වෙනවනේ කීයක් හරි පුතා. අන්න ඒ ලාභයයි මේකෙන් හම්බෙන ලාභයයි මේකෙන් හම්බෙන ලාභයයි අතර අනුපාතය 5:4 කියන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? උඩ එකේ ලාභය හදන්න ඕන, මේකට යොදපු මුදල හදන්න ඕන, මේකේ ලාභය හදන්න ඕන, අනුපාතය බලන්න ඕන. මේකේ ලාභය හරිම ලේසියෙන් හදාගත්තා. කොටසකට 2ක් ගෙවනවා. කොටස් 1500ක් තිබ්බා කියලා කියනවා. ආයෝජනය කරපු මුදල නෙවෙයි තියෙන්නේ කොටස් ගන්න. ඒකට 3000. පළවෙනි එකෙන් එන ලාභය අවුරුද්දකට 3000යි. හරි. ඒක මම ලියා ගන්නම් මෙහෙන්. මෙයාලගේ ලාභය 3000යි. ඊට පස්සේ දැන් මෙයා මේ කොටස් 1532 ගානේ විකුණලා තමයි මේ මුදල මේකට දාන්නේ. එතකොට අපි හදා ගන්න ඕන කීයක් දැම්මද කියලා බලමු. 1532න් වැඩි කරනවා. 32 15න් වැඩි කරන්න ඕනේ. 160යි 32යි. 160යි 32යි. බිඳුවයි 8යි 4යි. එතකොට තව දාන්න ඕන මේකේ බිඳු දෙකක් තියෙනවා. රුපියල් 48000ක් තමයි මේකට ආයෝජනය කරලා තියෙන්නේ පුතා. 48000. හරි. 48000ක් ආයෝජනය කරලා තියෙනවා. ඔව්. එයාලගේ කොටසක මිල කීයද රුපියල්?
එයාලා කොටසක මිල රුපියල් කීයද? 40යි. එහෙනම් අපි බලමු කොටස් කීයක් හම්බ වෙනවද කියලා. 40යි. එතකොට මේක බෙදන්න ඕන 40. බිඳුවට බිඳුව කැපුවා. 4ට 4 ඒවා 1යි. 48ට 4 ඒවා 12යි. බිඳු දෙකක් දාන්න ඕන. ඔන්න කොටස් 1200ක් තමයි මේකෙන් අරන් තියෙන්නේ. අරක 1500ක් තිබ්බා. මේකේ 40යිනේ. ඒකේ අඩු ගානකට තිබී තියෙන්නේ. 1200යි ගත්තේ. ඒ 1200ට ගෙවන්නේ යාලා රුපියල් කීය ගානද? රුපියල් 2 ගාන ගෙවන්නේ. 1200 දෙකෙන් වැඩි කරා. ඔන්න එහෙ ආදායම 2400යි. 2400යි. දැන් පුතා පළවෙනි සමාගමේ ආදායම 3000යි අවුරුද්දකට. දෙවෙනි එකේ 2400යි. හරි. සමාගම් දෙකේ ආදායම 5/4 කියලා පෙන්වන්නලු අපිට. අපි ලියලා බලමු. මම මෙහෙම ලියනවා. A anu B කියලා සමාගම් දෙක මම අකුරු දෙක දාපු නිසා. A ගේ 3000යි. B ගේ 2400යි. බලමු. අපිට පුළුවන් මේක 100ෙන් බෙදන්න. මෙයා 100ෙන් බෙදපුවාම 30යි. බිඳු දෙක කැපෙනවා. මේකේ බිඳු දෙක කැපුණාම මෙයාගේ 24යි. අපිට පුළුවන් මේවා දැන් 6ෙන් බෙදන්න. 30ට 6 ඒවා 5යි. 24ට 6 ඒවා 4යි. හරි. වැඩේ ඉවරයි. ඔච්චර තමයි. පොඩි වැඩක්. දැක්කනේ? පුංචි වැඩක් තියෙන්නේ. මම නම් කියයි පුංචි වැඩක් කියලා නැද්ද? පොඩ්ඩක් බලන්න කල්පනා කරන්න. මෙහෙම ආවා. ඒ ලාභය හොයාගත්තා. ලාභය ලියාගත්තා. මෙයාගේ මුදල හොයාගත්තා. කොටස්ගේ මිලෙන් බෙදුවා. කොටස් ගාන හෙව්වා. වැඩි කරා දෙකෙන්. ලාභය හොයාගත්තා. 3000යි 2400 ඇලුවා අනුපාතයක් විදියට කපලා හැදුවා. බැලුවා උත්තරය ආව නම් වැඩේ හරි. 5/4. අපි යන් මිශ්‍ර අභ්‍යාසයේ 3 වෙනි ගානට. තව ටිකයි මම කල්පනා කරා මම ළමයි දන්නවද? හිතුවොත් වැඩක් කරනවා අනිවාර්යයෙන්. දැන් මම ඔයාලට දවල් ක්ලාස් එකේදී කිව්වා මම රෙකෝඩ් එකක් දෙනවා කියලා. ඒතකොට දැන් මම ගුණෝත්තර ශ්‍රේණි පාඩම රෙකෝඩ් නොකරන්න හේතුව තමයි රෙකෝඩ් එක රෙකෝඩ් කරලා මම ඔයාලට දාපු ගමන් හෙට උදේ 9ට කලින් වීඩියෝ එක බලන්නේ. බලන්න නැතුව පාඩමට ආපුවාම මමත් අමාරුවේ වැටෙනවා. ළමයාත් අමාරුවේ වැටෙනවා ගණන් හදන්න ගිහම මෙතනින් යට. ඒ නිසා මම ඒක හැම ඉතුරු කරලා මේ කලින් පාඩම රෙකෝඩ් කරලා දෙන්නම්. මේක ඉතින් කවදා බැලුවත් අවුලක් නැහැ නේ. ඒ පාඩම ඉවර එකක් නේ. කවදා බැලුවත් ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙනවා තව ගණන් දෙකක් හදන්න. කොටස් වෙනදපළ පාඩමේ අමාරු ගණන් නැත්නම් ටිකක් සංකීර්ණ ගණන් ටික අපි හදාන ආවා. මිශ්‍ර අභ්‍යාසයේ 3 වෙනි ගානට අපි අත ගහලා බලමු. බහලා බලමු. බහිනවද? බහිනවා. මම මේ තනියෙන් මේක හදන්නේ. උදේ 112ක ලියාගමුනේ. උදේ 112ක පොලියට රුපියල් 40000ක් මූල්‍ය ආයතනයකින් ගත්තලු. හොඳයි. 40000ක් ගත්තා. ණයට ගනි. එම මුදල සම්පූර්ණයෙන්ම වර්ෂයකට කොටසකට ලාභාංශ ලෙස රුපියල් 4.50ක් ගෙවන සමාගමක්. තව සමාගමක් තියෙනවා. එයාලා එක කොටසකට ගෙවනවා 4.50ක්. හරිද? ගෙවන සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් වූ කොටස්. මෙයාලා එක කොටසක් රුපියල් 20 ඒවා තමයි යාලා තියෙන්නේ. 20 කොටස් තමයි යා විකුණන්න තියාන්නේ. මිලදී ගැනීමට ආයෝජනය කළේය. මොනවද මේ කොටස්? ඒ සමාගම් පාත්තාගෙන යන්න ඕන යම්කිසි මුදලක්. ඒ මුදල පොඩි පොඩි කෑලි වලට බෙදලා අන්න එක් කෑල්ලක් තමයි කොටස් කියලා කියන්නේ. එතකොට මොකද කරන්නේ මේ කොටස් ගන්නවා කියලා. එයාලට සල්ලි දෙනවා අපිට අයිතිය ලියලා දෙනවා පොඩි ඔප්පුවක්. ඔය ඉන්ෂුරන්ස් කරනවා ලියලා දෙන පුංචි ඔප්පුවක් අපිට. එන්න ඒ වගේ එකක් මේ තියෙන්නේ. පොඩි සහතිකයක් අපිට දෙනවා. ඔයාට මෙච්චර කොටස් ගණක් අයිතියි කියලා. මට තප්පරයක් දෙන්න ළමයි කෝල් එකක් එනවා. හරි. ඔක තමයි කියන්නේ පාඩම රෙකෝඩ් කරන්න ගිහපුවම ළමයි සමහරක් වෙලාවට කතා කරනවා. ෆෝන් එක ඔෆ් කරලා තියලත් බෑ. ඇයි? ක්ලාස් එකේ කවුරු කෙනෙක් නේ කතා කරන්නේ. ඔෆ් කරලා තියලත් බෑ. එහෙනම් ඉතින් කෝල් එක ගන්න තව කාවේර දාන්න වෙනවා. මේ ඔන්ලයින් ක්ලාස් හරිම බිසි ඇත්තට. මාර බිසි ඔන්ලයින් ක්ලාස්. වැඩ හැම වෙලාවෙම. කෝල් එකේ නම් ගියා ඉවරයි. ගෙදර ආපුමයි කතා කරන්නේ. දැන් බෑ ඒ වැඩේ කරන්න.
මේක මකලා හරියන්නේ නැහැ. දැන් ගාණක් මුලින් ඉඳන් කියවන්න වෙනවා. වාර්ෂික ලාභාංශයේ කොටසකට රුපියල් 2 බැගින් ගෙවන හරි ඒක අපි හදුවා. තුන්වෙනි ගාණ. sorry. 112ක වාර්ෂික පොලියට රුපියල් 40000ක් මූල්‍ය ආයතනයකින් ණයට ගනී. උදේස් මෙච්චරක් කරන් තියෙනවා. හරි. ඊට පස්සේ කොටසකට රුපියල් 450ක ලාභාංශයක් ගෙවන රුපියල් 20 කොටස් තියෙන සමාගමක මෙයා කොටස් මිලදී ගැනීමට ඒ මුදල මිලදී ගැනීමට ආයෝජනය කළේය. වසර 3කට පසු ඔහු සතු සියලු කොටස් එවකට පැවති වෙළඳපොළ මිල වූ රුපියල් 28 බැගින් විකුණා දමා මූල්‍ය ආයතනයෙන් ලබාගත් ණය මුදලත් පොලියත් සමග සම්පූර්ණයෙන් ගෙවා නිම කළේය. මෙම ගනුදෙනුව නිසා උදේශ රුපියල් 28600ක ලාභයක් ලැබෙනවා පෙන්වන්නේ. නියම ගාණ. අකරන කතා අර මේ 28ක් මම ලියා ගන්න ඕනේ. හරි. 28ක් ලියා ගන්න. විකුණු මුදල ඈ. අවුරුදු ගාණක් ලියා ගන්න ඕනේ. අවුරුදු 3යි. හොඳ ගාණක්. අහගන්න. උදේශක ගාණ. මේකේ මේ උදේශ රුපියල් 40000ක් ණයට ගන්නවා බැංකුවකින්. ණයට 112 ඉහි පොලිය. ඊට පස්සේ මෙන්න මේ ගත්ත සම්පූර්ණ මුදල ගත්ත ගමන් කොටස් වෙළඳ දානවා. කොටස් වෙළඳ දාන්නේ රුපියල් 4.50ක් එක කොටසකට ගෙවන සමාගමක. එයාලයි කොටසක මිල රුපියල් 20යි. 20යි. එහෙම දානවා. අවුරුදු 3ක් යනකම් ඒකේ තියෙනවා. අවුරුදු 3ක් තියෙනවා. එතකොට අවුරුදු 3ෙන් මෙයාට හැම අවුරුද්දෙම ලාභය ලැබෙනවා. මතක තියාගන්න. එතකොට අවුරුදු 3ක් යනකම් අරහෙත් පොලිය හැදෙනවා. නැද්ද? ඔව් ඔව්. එහෙ පොලිය හැදෙනවා. ඇයි? බැංකුවෙන් නැගත් එහෙ පොලිය හැදෙනවා. මෙහෙ ලාභය හම්බ වෙනවා. අවුරුදු 3ක් ගියාට පස්සේ මෙයා ළඟ තිබ්බ කොටස් ඔක්කොම රුපියල් 28 ගානේ විකුණනවා. 28 ගානේ විකුණනවා. එහෙම 28 ගානේ විකුණලා මේකෙන් අවුරුදු 3කදී ලැබුණු ලාභය සහ කොටස් විකුණලා ගත්ත සම්පූර්ණ මුදල එකතු කරලා ඒ මුදලෙන් මෙන්න මේ බැංකුවේ පොලියයි ණය මුදලයි ඔක්කොම ටික ගෙවලා දානවා. ඔක්කොම ගෙවලා දානවා. අන්න එහෙම ගෙවුවට පස්සේ මෙයාට රුපියල් 28600ක ලාභයකුත් තියෙනවා කියලා පෙන්වන්නලු අපිට. ඔන්න ගාන ටිකක් දිගයි ඈ. තව පාරක් කියන්නම් අහගෙන ඉන්න. තව පාරක් කියන්නම් අහගෙන ඉන්න. වෙලා ගියට කමන්නේ. 40000ක් ගන්නවා බැංකුවකින් 112යි පොලිය. ඒ ගන්න 40000 දානවා මේකට මෙහි කොටසක් රුපියල් 20යි 4.50ක් ගෙවනවා. අවුරුදු 3ක් මේකේ තියෙනවා මේ කොටස් ටික හැම. අවුරුදු 3ක් යනකම් මෙයාට ලාභය හම්බ වෙනවා හැම අවුරුද්දක් පතාම. අවුරුදු 3ක් ගියාට පස්සේ රුපියල් 28 ගන්න කොටස් ටික ඔක්කොම විකුණනවා. අවුරුදු 3ක ලාභයයි කොටස් විකුණලා ගත්ත මුදලයි ඔක්කොම ටික එකතු කරගන්නවා. එකතු කරලා අවුරුදු 3කට පස්සේ බැංකුවට ගිහිල්ලා ණය මුදලයි අවුරුදු 3ක පොලියයි ඔක්කොම ටික ගෙවනවා. ඒ ගෙවුවට පස්සේ මෙයා ළඟ තව රුපියල් 28600ක් ඉතුරුයි කියලා පෙන්වන්නලු. ඔන්න ගාන හදනවා බලන්න. අපි මුලින්ම හදමු පුතා මේකේ බැංකුවට කීයක් ගෙවන්න ඕනද කියලා. බැංකුවට මම දාගන්නද B කියලා. බැංකුව B ඈ. 40 400 4000 ගුණ කිරීම 100න් 12 අවුරුදු 3යි. අවුරුදු 3යි කාලයක් ගන්න එපා අවුරුදු 3යි. සුළු පොඩි. මේ දෙකට මේ දෙක කැපුවා. 4 වරක් 12 48යි. 48 3ෙන් වැඩි කරලා බිංදු දෙකක් දාන්න ඕන. හරි. 48 3ෙන් වැඩි කරලා බිංදු දෙකක් දාන්න ඕන. 48 3ක් කීයද? 80යි 120යි 8 3 144යි. 144ට දාන්න ඕන බිංදු දෙකක්. බිංදු දෙකක්. එතකොට පොලිය එනවා 14400ක් විතර. පොලිය 14400යි. තව ණයත් ගෙවන්න එපා අවුරුදු 3කට පස්සේ 40000යි තව 14400කුත් මෙයා ගෙවන්න ඕන. අවුරුදු 3කට පොලිය 14400යි 14400යි 40000යි 14000යි 54400යි. එතකොට මෙයා අවුරුදු 3කට පස්සේ ගෙවන්න ඕන සම්පූර්ණ මුදල තමයි බැංකුවට 54400ක්. ඒක මුලින්ම මම හදාගත්තා. මේක මෙතන ලියා ගන්න. 54400ක් ගෙවන්න ඕන. හරි නේද? 14යි කියන්නේ 40යි 14යි 54යි 54400යි. හරි. ගෙවන්න ඕන බැංකුවට. එතකොට දැන් මේ 54400ක් ගෙවන්න අවුරුදු 3කට පස්සේනේ. ආදායම එන්නේ කොහෙන්ද? මෙහෙන් ආදායම එනවා. අවුරුදු 3ක් තිස්සේ කොටස් වලට බලෙන් ආපු මුදල. ආයේ කොටසක් රුපියල් 28 ගානේ විකුණලා කොටස් ටික විකුණලා ගත්ත මුදල. ඒ ටික එකතුව. ඒ එකතුවෙන් මේ ගාන ගෙවනවා. ඒ ගාන ගෙවුවට පස්සේ මෙච්චරක් ඉතුරු වෙන්නත් ඕනද? ඉතුරු වෙන්නත් ඕනද? බලන්න ඈ. දැන් එතකොට හරි. මේක දැන් ආයෙම ඕනේ නැහැ. ඒක අපි දන්නවා දැන්. දැන් අපි බලමු ආදායම. මේක පුතා දැන් මෙයා දාන්නේ මේකට 40000යිනේ. ණයට ගන්න 40000 තමයි දාන්නේ. 20 කොටස් ගන්න. බලමු කොටස් කීයක් ගත්තද කියලා. 40000 බෙදනවා 20ෙන්. හරිම ලේසි. බිංදුවර බිංදුව කැපුවා. 2ට 2 ඒවා 1යි. 40ට 2 ඒවා 2යි. බිංදු 3යි. කොටස් 2000ක් තමයි මෙයාට
මෙයාට කොටස් 2000ක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. කොටස් 2000යි. හරි. මේ කොටස් 2000යි මෙයාට තියෙන්නේ. එක කොටසකට රුපියල් 4.50 ගානේ ගෙවනවා. අමාරු. 4.50 ගානේ ගෙවනවා. කොටස් 2000යි ගන්න. 4.50 ගානේ ගෙවනවා. මේ තියෙන්නේ 4.50 ගානේ ගෙවනවා කියලා 20 කොටස් නේ ගන්න. 40000ක් කොටස් 2000යි ගන්න පුළුවන්. 20 2000ක් 40000යි. හරිනේ. 4.50ෙන් ගුණ කරලා බලමු ලාභය කොච්චරද අවුරුද්දක කියලා. දැන් 2000ව 4ක් කීයද ළමයි? 8000යි. 2000ව 750ක්. නෑ නෑ. 750ව 2000ක්. එහෙම හිතන්න. 750ව 2000ක්. රුපියල් 10යි. 750ව 2000 රුපියල් 10යි. එතකොට ඔන්න අවුරුද්දකට රුපියල් 9000යි. හදලා බලන්න ඕන නම් 4.5 ගුණ කරලා බලන්න 2000න්. එතකොට 9000ක් එනවා. 9000යි. එතකොට දැන් අවුරුදු 3ක්ම තිබ්බනේ. 9000 ගුණ කරනවා 3ෙන්. 27000. එතකොට මෙයාට අවුරුදු 3ේදී මේකෙන් මේ ලාභාංශ විතරක් හම්බ වෙනවා 27000ක් මේ කම්පැනි. මේ සමාගමේ. තාම මොකද කරන්නේ? කොටස් ටික විකුණනවා රුපියල් 28 ගානේ අවුරුදු 3කට පස්සේ. ඒකෙමුත් මුදලක් එනවා. බලමු කීයක් හම්බ වෙනවද කියලා. 28 ගානේ කොටස් කීයක්ද විකුණන්නේ? 2000ක්. කොටස් 2000යිනේ ආවේ. ඇයි? 40000කට ගත්ත රුපියල් 20 කොටස් 2000. එතකොට 28 වරක් දෙක 56යි. 56000ක් හම්බ වෙනවා කොටස් විකුණලා. ඔන්න 56000. එතකොට දැන් මුළු ආදායම 56000යි අතන හම්බුණා ලාභාංශ විදියට 27000. 56යි 27ක් හම්බ වෙනවා. මුළු ලාභාංශය. එතකොට 56යි 20යි 66යි 76යි 7යි 83යි. 83යි. එතකොට පුතා හරියට බලන්න මම ඉක්මනට හදාන්න ගියාට ඔයාලට මේක පැහැදිලිව කිය හැදුවේ. රුපියල් 83000ක් තමයි මෙන්න මේ සමාගමේ ආයෝජනය කරලා ලැබුණු ලාභ අවුරුදු 3ට 27000 සහ රුපියල් 28 ගානේ කොටස් 2000 විකුණලා ගත්ත 56000යි ඔක්කොම ටික මෙයාට අවුරුදු 3ක් ගියාට පස්සේ හම්බ වෙන්නේ 83000යි. අවුරුදු 3කට පස්සේ බැංකුවට ගිහපුවාම බැංකුවෙන් කියනවා 54400ක් ගෙවන්න කියලා. අපි බලමු ගෙවලා. එතකොට මොකද කරන්න ඕනේ? මේකෙන් 54400ක් අඩු කරමු. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. ඊටු ගානනේ හොයන්න තියෙන්නේ. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 10න් 4ක් 6යි. මෙතන තියෙන්නේ දැන් 2යිනේ 12න් 4ක් 8යි. මෙතන තියෙන්නේ 7යි 7න් 5ක් 2යි. එතකොට එනවා ඊටු ගාන රුපියල් 28600ක්. එතකොට දැන් අපිට පේනවා එකනේ එම ගනුදෙනු නිසා උදේශට රුපියල් 28600ක ලාභයක් ලැබුණ බව පෙන්වන්න. වැඩේ හරි. අපි යන් අවසාන ගාන. හරි. ඔන්න මහන්සි බලන්න නැතුව මම පැය එකමාරක් තිස්සේ දැනට පුතා මේ ගණන් ටික හදාන ගියා එක දිගට. එක දිගට පැය එකමාරක් තිස්සේ ගණන් ටික හදාන ගියා. මතකද 6ට පටන් ගත්ත කියලා මේක මම හදන්න. ඔයාලට මම වෙලාව පෙන්නුවා රෙකෝඩ් එක ඔන් කරපු වෙලාව 6ට ඔන් කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ දැන් මිශ්‍ර අභ්‍යාසයේ අවසාන ගානේ අපි ඉන්නේ. මම වෙලාව ඕනනම් පෙන්නන්නම්. එකනේ 7:30යි. ඒ කියන්නේ මහන්සි වෙන්නේ නැතුව මුකුත් ලැබෙන්නේ නැහැ. මම මේක මෙච්චර මහන්සිලා අපව කරන්නේ රෙකෝඩ් එක බලලවත් මේ පාඩම් වල රෙකෝඩ් එක ගන්න බැරුණා නෙත් එක්ක. ඒකත් හරි කවර් වෙනවා. 4. එක්තරා සමාගමක කොටසක වෙළඳපොළ රුපියල් 48ක්ව තිබියදී. හොඳයි. 48ක් තිබියදී. උපුල් එම සමාගමේ මුදල් ආයෝජනය කළේය. වර්ෂ කිහිපයක ආදායම් ලැබීමෙන් පසු ඔහු තමා සතු කොටසක් 130ක ප්‍රාග්ධන ලාභයක් ලැබෙනසේ. 130ක ප්‍රාග්ධන ලාභයක් ලැබෙනසේ. වෙළඳපොළ මිල ඉහළ නැගී අවස්ථාවක විකිණීමට අදහස් කරයි. ඔහුගේ අපේක්ෂාව සාර්ථක වීමට කොටසක් විකිණිය යුත්තේ කීයටද? වෙන මොකුත් දීලා නැහැනේ. ආයෝජන කරමු මුදල දීලා නැහැ. නැහැ. කොටසක එකට ගෙවන ලාභය දීලා නැහැ. ඒවා දීලා නැහැ. කොටසක් ගත්ත කීයටද කියලා විතරක් දීලා තියෙනවා. මෙයාට ඕනලු අවුරුදු කිහිපයකට පස්සේ පුතා මේ කොටස් ටික විකුණලා 130ක ප්‍රාග්ධන ලාභයක්. මේ ගණන් දෙකෙන් ගාන හදන්න තියෙන්නේ. අපිට වෙන මේකේ මුකුත් දත්තයක් දීලා නැති නිසා අපි මෙහෙම ගමු. 48ට ගන්න. එයා බලාපොරොත්තු වෙනවා 130ක ප්‍රාග්ධන ලාභයක්. අපි බලමු කීයද ලාභය කියලා එතකොට. බිඳුවයි බිඳුවයි. එතකොට මෙතන එක කොටසක හම්බෙන්නේ නේ. එක කොටසක. මෙතන 10ට 2 ඒවා 5යි. 48 2 ඒවා 24යි. එතකොට 24 3ෙන් ගුණ කරලා 5ෙන් බෙදන්න ඕනේ. හොඳයි. 24 3ෙන් ගුණ වුණාම 72යි පුතා 72 5ෙන් බෙදමු. 70ට 5 ඒවා 14යි. 5 වරක් 14 70යි. දෙකක් ඉතුරුයි. දෙකට නෑ. බිඳුවක් දාමු. 20ට 5 ඒවා 4යි. එතකොට රුපියල් ළමයි 14යි සත 4ක ලාභයක් එක කොටසකින් ඕන. රුපියල් 14යි සත 4ක නෙවෙයි 14යි සත 40ක ලාභයක් ඕන එක කොටසකින්. 130ක ලාභයක් ප්‍රාග්ධන ලාභයක් ලැබෙන්න නම් මේකේ දීලා තියෙන්නේ එච්චරයි නේ. ඉතින් වෙන මොකුත් දීලා නැහැ.
අහන්නේ ඔහුගේ අපේක්ෂාව සාර්ථක වීමට කොටසක් විකිණිය යුත්තේ කීයටද? ගත්තේ 48ට. 48ට තව 14යි 7 40ක් වැඩි කරලා විකුණන්න ඕන මෙයා කොටස. එතකොට 40යි 8යි 4යි 12න් 2යි එකක් ඉතුරුයි 2යි 4යි 6යි. එහෙනම් මෙයා කොටසක් විකුණන්න ඕන පුතා රුපියල් 62යි 7 40 ගාන. රුපියල් 62යි 7 40 ගාන විකුණන්න ඕන කොටසක් රුපියල් 62යි 7 40 ගාන විකුණුවාම මොකක්ද දන්නවද වෙන්නේ? මෙයාගේ අපේක්ෂාව ඉටු වෙනවා. අපේක්ෂාව ඉටු වෙනවා. තේරුණාද? අපේක්ෂාව ඉටු වෙනවා. එතකොට මං කොටස් වෙළඳපොළ කියන 11 ශ්‍රේණිය සිලබස් එකේ තියෙන පාඩම 10යි 2 අභ්‍යාසයේ දෙවෙනි ගානේ ඉඳන් 10 වෙනි ගානට යනකම් ගණන් 9ක් සහ මිශ්‍ර අභ්‍යාස ගණන් 4ක්. ගණන් ඔක්කොම 13ක් මේ වීඩියෝ එකේ සාකච්ඡා කරා. මේ තමයි O level සිලබස් එකේ කොටස් වෙළඳපොළ පාඩමෙන් අපිට විෂය නිර්දේශයට දීලා තියෙන සංකීර්ණම ගැටලු ටික. මොකද ආයතරුනේ මුල අභ්‍යාස ගණන් ටිකනේ. ඒ ටික. මේ ටික අනිවාර්යෙන් මට කලින් හදලා තව පාරක් හරි බලලා පාඩම කොහොම හරි කවර් කරගන්න. විභාගේ එහෙමනම් හරි. නැති වුණොත් මේ ගාන හදන්න බැරි වෙයි විභාගයේදී. මේ පාඩම ටිකක් සංකීර්ණයි, සෑහෙන දේවල් හිතන්න ඕනේ. හිතන්න ඕනේ. මටත් ගණන් 13 හදන්න පැය 1 විනාඩි 35ක් ගිහින් තියෙනවා. අපි වැඩේ නතර කරමු. ළමයි මේ ඔයාලට අහන්නකෝ. දැන් මේ වීඩියෝ එක හදිසියේ බැලුවොත් එහෙම කවුද? ක්ලාස් එකට සම්බන්ධ නැති කෙනෙක්. අර උඩ තියෙන WhatsApp නම්බර එකට 88යි 30යි 508 මේ නම්බර එකට WhatsApp වලින් මැසේජ් එකක් දාලා පුළුවන් ක්ලාස් එකට එන්න 6 ඉඳලා 11ට යනකම් ආයෙත්. 6 නම් සම්පූර්ණයෙන් ෆ්‍රී. නොමිලේම කරන්නේ. 7 8 9 10 11 අලුතෙන් එනවා නම් මාස 3ක් යනකම් ෆ්‍රී. ඊට පස්සේ පන්ති ගාස්තු විදිහට මාසෙකට රුපියල් 500ක් වගේ ගෙවන්න ඕන ක්ලාස් එකට දිගටම එනවනම්. එහෙම එන අය ඉන්නවා ගොඩක් දෙනෙක්. අත ඉන්න අය. හරි. තව ඔයාලට පුතා මේ තව මේ වගේ අවශ්‍ය වෙන පාඩම් මොනවද? මට බැරි පාඩම් ටික කියලා බලලා පොඩ්ඩක් මට පාඩම් එවන්න මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මේ පාඩම් නිවාඩු වෙලාවක රෙකෝඩ් කරලා දෙන්න පුළුවන් මේ වගේ. අමාරුයි වැඩේ. නමුත් කරලා දෙන්න පුළුවන්.